ආරාධනා කළා. උඩුගම්පල හෙන්දිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහෝම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගනු ලබනවා. අද සෙනසුරාදා සිටින තසුපුවේ ධර්මානුශාසනාව ඔබට සමීප කරවන්නට සූදානම් වන මොහොතේ ඔබ ඕනෑකමින් ධර්මය අහන්න ඊළඟ පැය තුරදී ඔබගේ දහම් ගැටලුත් අපි ඔබට අවස්ථාව උදා කර දෙනවා ඉදිරිපත් කරන්නට. ඒ සඳහා අවස්ථාව මේ දේශනාව ඇසුරේම ගොඩනගන්නට බලාපොරොත්තු වෙන නිසා ධර්මය අහන්නට ප්‍රිය හැම දිනකට මේ සඳහා ආරාධනා කරමින් පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව සිදු කිරීම සඳහා ගෞරව නමස්කාරයෙන් යුතුව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිට්නේ තසපුවට පින්බර දායකත්වයෙන් එකතු වෙනවා කාංචනා ගමගේ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන් විසින් පුත්තලම වනාත විල්ලුව රුහුණු ස්ටෝස් ස්ථානයේහි පදිංචි ඒ පින්වතුන් තාම සදහැසිතින් දායකත්වයෙන් අද දවසේ මේ උතුම් අනුශාසනයට එකතු වෙනවා. ඉතින් මේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, සෙනසුරාදා සිට්නේ තසපුවේ ඔබට තමන්ගේ හිත දියුණුව පිණිස උපකාරී කරන විවිධ අනුශාසනා අපි කියා දෙනවා. සිත් නෙත් අසපුව. ඇත්තටම පින්වත්නි, ඔබේ සිතට උපදිනකොට යම් ආකාරයකද මේ සසර පුරාම පැවතිච්ච ස්වභාවය, මේ හිත වඩපු විදිය, මේ හිතේ කෙලෙස් පුරුදු පුහුණු කරපු විදිය, මේ සසර පුරා ඔබ එක එක්කෙනා එක එක මට්ටමින්, සමහර අය පින්වත්නි කෙලෙස් වැඩි, සමහරු කෙලෙස් අඩුයි. නෙළුම් බිලක් වගේ බුදුරජාණන් වහන්සේ දැක්කේ හරියට නෙළුම් බිලක හොඳට පිපිච්ච මල් වගේ. සමහරු මේ සිත වඩන්න පුළුවන් ප්‍රබෝධමත් සිත් ඇතුව කෙලෙස් අඩු පිරිසක් විදිහට උපදිනවා. තව සමහරු ඉන්නවා තාම පිපෙන්න සූදානමක් නැති පොහොට්ටු වගේ. ඒ වගේ ඉන්නවා කෙලෙස් වැඩි අය. හිත වැඩෙන්න අවශ්‍ය ධර්මයක් ඇහුණත් එහෙම හිත වැඩෙන්න ඒ අයගේ හිත සූදානම් නැහැ. කිසිම සූදානමක් නැහැ කොච්චර ඇහුණත්. දැන් ඔබ දකින්න ඇති සමාජයේ සමහරු ධර්මයේ විහිළුවට ගන්නවා. සමහරු ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගැන පවා ගෞරවයක් නැහැ. එතකොට අපිට හිතෙනවා මේ මිනිස්සයා ඇයි මෙහෙම? මෙයාව අපිට අවබෝධයකට ගන්න බැරිද? සමහර වෙලාවට ඇතැම් අයට ඒ වගේ අය කියන තරහ ඇති වෙනවා. මහා පව්කාරයෙක්. ඒ වගේ ගැටෙනවා. ඔබ තේරුම් ගන්න එක දෙයක් පින්වත්නි, නිලුම් විලක් වගේ මේ සමාජයේ එක gedara ඉන්නවා, එක වගේ නෑ. එක එක්කෙනා එක එක වගේ. එතකොට අපි සමහර වෙලාවට ඇතැම් පිරිස ඇසුරු කරනකොට දකිනවා එක පවුලේ සියලු දෙනා තුළ එක මතයක් තියෙනවා. ඒ අය හරි පින්වන්තයි. සසරේ එකට ආපු චරිත වෙන්න පුළුවන්, ධර්මයේ තුල හැසිරිච්ච චරිත. කලාතුරකින් එහෙම පවුල් තියෙනවා. දැන් මේ අද දායකත්වයේ ගන්න පින්නතුන් උනත්
අපි පෙර මම දැන් මෙතන දේශනෙට වාඩි වුණාට පස්සේ දන්නේ නමුත් අපි දන්න පවුලක් මට මේ ඇත්තෝ එක අවස්ථාවක මම සාකච්ඡා කරනකොට ඇහුවා භාවනා කරන්න gedara පිරිසට විවේකයක් ගන්න කාලයක් තියනවාද කියලා අහනකොට ඒ අය gedara කවුරුවත් භාවනාවට බාධා කරන්න කෙනෙක් නෑ නේද කියලා. මොකද මම දන්නවා මේ gedara ඉන්න සියලු දෙනා ගත්තට පස්සේ හැමෝම එක මතයක ඉන්නවා. පුංචි ළමයි පවා ඔක්කොම ධර්මයේ තුල එක සිතක ඉන්නවා. ඉතින් භාවනාවට බාධා කරන කවුරුත් නෑ නේද? ඒක පවුලේ සියලු දෙනා. ඉතින් ඔයගොල්ලෝ වේලාවක් වෙන් කර ගන්නවද? හිත පුහුණු කරන්න විශේෂයෙන් පරයන්කට වෙලාවක් වෙන් කර ගන්නවද කියලා මං අහනකොට මට කිව්වා සාමණේරහංස අපේ මේ පොඩි ළමයි දෙන්න වුණත් එක සමහරලාට අම්මලට මතක් කරනවලු දැන් පිරිත් සජ්ජායනය කරන්න ඒගොල්ලෝ වෙලාවක් වෙන් කර ගන්නවා දවසේ ඒ වෙලාව බලාගෙන ඉඳලා පහු වෙනවා කියලා අම්මලට අමතක වෙනවා කියලා දැක්කොත් එහෙම මේ පොඩි අය ඇවිල්ලා එන්න දැන් අපේ මේ සජ්ජායනයේට වෙලාව කියලා අම්මලාව එක්කගෙන එනවලු. ගෙදර අය වැඩිහිටියන්. ඒ වගේ පවුලේ පුංචි දරුවෝ පවා සමහරලාවට අම්මලටත් මතක් කරන තැනට එක මතයක ඒකට කියන දිට්ටි සාමාන්‍යගතයි. ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් එක දෘෂ්ටියකට එකතු වෙනවා. හැබැයි පින්වත්නි ඒක හැමතැනම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි කොහේ හරි පවුලක එහෙම ස්වභාවයක් ඔබට කිව්වොත් ඔබ හිතයි අපේ පවුල එහෙම නෑ අපි හරි පව්කාරයි කියලා. පින්වත්නි එහෙම හිතන්න එපා. ඔබේ පවුලේ සියලු දෙනා ධර්මයේ තුල එක මතයක නැති කියන එක ඒක ඔබේ පව්කාරකමක් නෙමෙයි. ඒක විශේෂයෙන් ඔබ ඔළුවට ගන්න ඕන දෙයක්. මොකද ඔබට එහෙම හිතුනොත් බැරි වෙලා හරි ඔබ හිතන්නේ එහෙනම් යසෝදරා තරම් පව්කාරයෙක් නෑ. ඒ ඉතින් හිතන්නේ යසෝදරාගේ අයියා එක දෘෂ්ටියක තාත්තා තව දෘෂ්ටියක නේද? යසෝදරාගේ තාත්තා සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ ගැන වෛරයෙන් හිටියා. එතකොට අයියා දේවදත්ත මහාන වෙනවා. දැන් තාත්තා වගේ නේ. තාත්තට වඩා ටිකක් ඉස්සරහට එළ මහාන නැහැ. හැබැයි මහාන දැන් ඔබ හිතන්න දේවදත්තගේ ඉදිරි ස්වභාවය මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් දේවදත්ත ඇවිල්ලා මහාන වෙනකොට සතුටු වෙන්නේ නැතිනේ. ඒ කියන්නේ දේවදත්ත සිද්ධාර්ථයන් එක්ක ගිහි කලත් ගැටුණා කියන එක ඔබ අහලා තියෙනවනේ. ඒ චරිතය සසර පුරාම ආපු හතුරෙක්. ඒ නිසා මේ හතුරුකම මේ පැවිදි භාවයටපත් වෙලා දේවදත්ත හාමුදුරුවෝ වශයෙන් විතරක් නෙමෙයි. දේවදත්ත කියන කුමාරයාත් ගිහි කලදී සිද්ධාර්ථ කුමාරයාත් එක්ක නොඑක් විදිහට ගැටිච්ච අවස්ථා ඔබ බුද්ධ චරිතය තුලම අහලා තියෙනවා. පින්වත්නි එතකොට දැන් අර වගේ ගිහි කාලේ තරහෙන් හිටපු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගෝලයක් වෙලා මහාන වෙනවයි කියලා ආරංචි වුණාම ශාක්‍ය වංශිකයන්ට ඒ කෝලිය වංශයේ ඉන්න දැන් අපි මහමායා දේවියගේ වංශයේ වගේ එක වංශ ඔතන ගොඩාක් එකතු වුණානේ ශාක්‍ය වංශයට අමතරව. ඔය හැම ඥාති ඔක්කොම පුතුම වෙන්නේ. යසෝදරාගේ අම්මගේ පැත්තෙන් ඒ එක ආරංචි වෙන ඥාති විතරක් නෙමෙයි. දැන් මේ රාජකුමාරවරුනේ. එතකොට පින්වත්නි මේ කුමාරවරු ගැන රටේ තවත් විවිධ රජවරු පවා දන්නවා. දේවදත්ත කුමාරයා කිව්වම අසවල් රජුරුවන්ගේ පුතා කියලා දන්නවා. සිද්ධාර්ථ කුමාරයා කිව්වම අසවල් රජුරුවන්ගේ පුතා කියලා කවුරුත් අනිත් රජවරු සාමාන්‍යයෙන් දන්නවා. ඒතර දැන් ආරංචි වෙන්නේ නැතිනේ අන්න දේවදත්ත කුමාරයා ගිහිල්ලා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ගෝලයක් වුණා කියලා. ඒතර මෙහෙම හතුරුකම් කර කර ගිහි කාලේ වෛරයෙන් හිටපු කෙනා ගිහිල්ලා මහණුණා කියවම සතුටු වෙන්නේ නැති හැමෝම. හැබැයි සතුටු කොච්චර කාලයක්ද තිබ්බේ? පින්වත්නි බැලුවම යසෝදරා නිකන් තනි වෙලා වගේ ඔබට දැනෙන්නේ නැද්ද? මේ පවුල ඇතුලේ එක මතයක නෑ. නිකන් නෙමෙයි බුදුරජාණන්සට වෛර කරනවා. ඉතින් එතකොට ඒකෙන් අපිට කියත හැකිද යසෝදරා මහ පව්කාරයි කියලා? යසෝදරා සසර ගෙනාපු අකුසල කර්මයක් මේ ගෙවනවා කියලා අපිට යසෝදරාව පහත් කරන්න පුළුවන්ද? බෑ පින්වත්නි. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට ධර්මයට ලොකු උනන්දුවක් ඇති. සමහරවිට ඔබේ පවුලේ එහෙම කිසිම උනන්දුවක් නැති. ඔබට කිසිම උදව්වක් නැති. ඔබට මේ ධර්මයේ හැසිරෙන එකට හරියට බාධා කරන දරුවෝ ඉන්න පුළුවන්.
ඔබට හරියට ප්‍රශ්න ඇති කරන බාධා කරන ස්වාමි පුරුෂයෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබට හරියට ප්‍රශ්න බාධා ඇති කරන බිරිඳක් ඉන්න වෙන්න පුළුවන්. එක්ක ඔබට නොයෙක් විදියට කෙනෙහිලිකම් කරන මේ ධර්මයේ හැසිරෙන එකට බාධා කරන අම්මා තාත්තා කෙනෙක් කවුරු හරි ඉන්න වෙන්න පුළුවන්. එක්ක යාළුවෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබට එවැනි බාධා කරන පවුලේ කවුරු හරි කෙනෙක් එකට වාසය කරන අය අතර ඉන්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට ලේලි ධර්මයේ හැසිරෙන එක නැන්දම්මට බලාගෙන ඉන්න බැරි අවස්ථා. සමහර වෙලාවට නැන්දම්ම ධර්මයේ හැසිරෙන එකට ලේලිගේ තියෙන විරුද්ධකම්. එහෙම තියෙනවා. සමහර වෙලාවට ලේලි වෙන ආගමික කෙනෙක්. නැන්දම්ම මේ භාවනා කරන්න උත්සාහ කරන ධර්මයේ හැසිරෙන උත්සාහ කරන ඒකට ලේලි අකමැති. විවිධ තේ තියෙනවා. එතකොට තමන් හිතනවා මම මහා පව්කාර ඇති. මේක මගේ අකුසලයක් වෙන්න ඇති. සමහර විට පින්වත්නි ඔබේ අකුසලයක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ එවැනි කෙනෙකුට අතීතයේ කරපු බාධා බලපෑම අද ඔබටම කැරකිලා ඇවිල්ලා තියෙනව වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් පින්වත්නි එකෙන් ඔබ සැලෙන්න එපා. එකෙන් ඔබ පව්කාරයි කියලා කියන්නේ. ඒ වෙලාවට ඔබ සිහියට ගන්න යසෝදරාව. ඒ වගේ තව අපි දන්න දැන් ඔබ හිතන්න අනාථපිණ්ඩික සිටුතුමාගේ පවුලේ ගත්තොත් එහෙම ඔබට මතක ඇති චූල සුභද්‍ර වගේ අය සමහරලට තාත්තටත් වඩා ඉස්සරහට ධර්ම මාර්ගයේ ගිහිල්ලා. හැබැයි අර එක මල්ලි කෙනෙක් හිටියා කිසිම විදියකින් ධර්මයට නැඹුරුවක් තිබිච්ච නැති. උපක්‍රමශීලීව පස්සේ ගත්තා. හැබැයි දැන් අර පවුලේ හැමෝම ධර්මයට යොමු වෙලා ඉද්දි එහෙම නැති අයත් හිටියානේ. ඒ පවුල් වලත් පසු කාලේන වෙන්න හරි යම් කාලයක් ධර්මයෙන් ඈත් ධර්මයට වෛර කරමින් වගේ හිටියා. ඉතින් එතකොට ඔබට හිතන්න බෑ පින්වත්නි මගේ පවුලේ හැමෝම එක මතයක නැහැ. හැමෝම එක විදියට ධර්මයේ තුල නැහැ. ඒ නිසා මං හරි පව්කාරයි කියලා හිතන්න එපා. අපි මේ සමාජය නෙළුම් විලක් වගේ විවිධයි කියන එක ගැන ටිකක් සාකච්ඡා කරන්නේ මේ විවිධ අය අපිත් එක්ක කතා කරන කරුණු කාරණාත් එක්ක පින්වත්නි සමාජයේ තේරුම් අරගෙන නැතිකමක් තියෙනවා. එකිනෙකාගේ ස්වභාවය දැකලා ඒ ස්වභාවයේ කෙරෙහි අපිට අපේ හිත ගැටෙන්නේ නැතුව කොහොමද ඒ අය දිහා බලන්න ඕනේ කියන එක වෙනම හිතන්න ඕන පැත්තක් කියන එක මම කල්පනා කරා. දැන් ඔබ දන්නවා සමහරු ඉන්නවා එකට ඉන්න යාළුවෝ හරි පෞකාර විදිහට සමහරලාට ධර්මයට අපහාස කරනවා. මේ එකට රැකියාව කරන එක රැකියා ස්ථානේ. ඒතර ඒ වගේ කෙනෙක් එහෙම අපහාස කරනකොට සමහරලාට Taman හිතන මෙයා මගේ හොඳම යාළුවා ඒ වුණාට මෙයා මේ වගේ බුදුහාඳුරන්ට අපහාස කරනවා ධර්මයට අපහාස කරනවා. මහා පෞකාරයෙක් ඒ වගේ පෞකාරයෙක්ින්ද මේ මටත් එක්ක මේක බලපානවා මාත් ඒ පව් වලට කර ගහනවත් දන්නේ මෙයත් එක්ක යාළුකම තියන් ඉඳලා සමහරවිට එහෙම සමාජයේ විවිධ අයගේ ඇසුර පීඩනයක් වෙනවා. පින්වත්නි ඔබ හිතන්න සමහර විට නිකමට මේක හිතන්න ඔබත් එක්ක ඔය බුදුහාමුදුරුවන්ට ගරහා කරමින් ධර්මයට ගරහා කරමින් සංඝයාට සමහරලාට දොස් විවේචන කරමින් මහා කිසිම ශ්‍රද්ධාවක් ගෞරවයක් නැති කිසිම විදියකින් පුණ්‍යවන්තයි කියලා කියන්න බැරුව ඔබට පීඩාවක් ඇති වෙන විදියට හැසිරෙන යාළුවා. ඒ ඔබේ වැඩපොලේ හෝ ඔබ ඇසුරු කරන යාළුවා. අපි දන්නේ සමහරට ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනාද කියලා. එහෙම වෙන්න පුළුවන් පින්වත්නි. ඒක ඔබ හිතන්න එදා ජෝතිපාල ගටිකාර කියන චරිත දෙක දිහා බැලුවට පස්සේ අපිට පේනවා ජෝතිපාල හොඳට ධර්මයේ තුල හිත පුරුදු කරන්න කියලා කිසිම ඕනකමක් බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයක් ධර්මයේ තේරුම් ගැනීමක් සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් මේ ලෝකේ දෙයක් නැහැ. කාලකන්ණි කියලා බැන බැන හිටිය හාමුදුරුවරුන්ට. එතකොට දැන් එහෙම හිටපු ජෝතිපාල ඒ විදියට බුදුහාමුදුරුවන්ට කාලකන්ණිය කියලා බනිද්දී එදා ඔබ දන්නවා ගටිකාර හොඳට ධර්මයේ තුල හැසිරිච්ච චරිතයක්. එතකොට ගටිකාරට ඒ වෙලාවේ අනාගතේ දකින්න ඥානයක් තිබුණේ නැහැ. ගටිකාර හීනෙන්වත් හිතුවේ නැහැ මේ බුදුහාඳුරන්ට කාලකන්ණිය කියලා බයින මේ මගේ යාළුවා ඊළඟට බුදු වෙන කෙනා කියලා. නිකන්වත් හිතුවේ නැහැ. නමුත්
ගටිකාරත් අර යාළුකම තුල මෙයාව කොහොම හරි ධර්මයට ගන්න ඕනේ කියන ඕනකම අතහැරියෙත් නැහැ. ඒ නිසාම බල කර බුදුරජාණන් වහන්සේට මුණ ගැසන්න උත්සාහ කරා. අන්තිමට කොහොමින් හරි ගටිකාර ජයගත්තා. ජෝතිපාල මහණ වුණා. පැහැදිලා. හැබැයි ඒ පැහැදිලා මහණ වෙන්න පෙර බැන හිටියනේ පින්වත්නි. දැන් මට මතකයි අපේ දන්න එක්තරා මේ ධර්මදේශකයන් වහන්සේ නමක් අපි ගරු කරන වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විශාල සංඝ පිරිසකගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් සංඝ පීතෘවරයෙක්. ධර්මදේශකයන් වහන්සේ නමක්. වර්තමානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ වඩින වාහනය දැකලා ඒකට අවුරුදු කීපයක් තිස්සේ බැන හිටපු කෙනෙක්. හරිද? ඒ කියන්නේ දවසක් තමන්ගේම ගමේ පන්සලට ධර්මදේශනයකට අර ස්වාමීන් වහන්සේ වැඩලා හරි සීලවන්ත ස්වාමීන් වහන්සේ නම මේ ස්වාමීන් වහන්සේ වැඩිය වාහනේ දැකලා ජිප් එකක් දැකලා ඒක ගැන එදා ඉඳලා අර මිනිස්සයා පැහැදීමක් නැතුව බැන ඉඳලා තියෙන්නේ අපිට බණ කිව්වට මෙහෙමයි කියලා. එතකොට පස්සේ කාලෙක ඉගෙන යා මේ බස් එකක් අයිති මිනිස්සේ එයාට එයාගේ හොඳම යාළුවත් එක්ක දෙන්නත් එක්ක ඒ බස් එක ගෙනිච්චේ. මෙයා බස් එකේ ඩ්‍රයිවර්, යාළුවා බස් එකේ කොන්දස්තර. දෙන්නත් එක්ක බස් එක මේ එක කියන්නේ දකුණු පළාතේ මේ කෙනෙක් මේගොල්ලෝ මේ බස් එකේ ආදායමක් හොයාගත්තේ. එතකොට අර කොන්දස්තර විදියට හිටපු යාළුවා අර ස්වාමීන් වහන්සේ ගැන පැහැදීම තිබ්බා. මේ ඩ්‍රයිවර් විදියට හිටියේ බස් එකේ අයිතිකාරයා. එයා තමයි අර බැන ඉන්නේ වාහනයක් දැකලා. අර ස්වාමීන් වහන්සේගේ. පස්සේ කොහොම හරි කොන්දස්තර විදියට අර ස්වාමීන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටපු යාළුවා දිගටම අතෑරියේ නෑ. මේ බැන ඉන්න යාළුවට පුළුවන් තරම් ධර්මයම කියලා දුන්නා. පැහැදීම ඇති කෙරෙව්වා. අවසානයේ ස්වාමීන් වහන්සේගේ දේශනා ගැන කොච්චර පැහැදුනාද කියනවනම් මේ බස් එක අයිති බැන හිටපු කෙනාම දවසක් තීරණය කරනවා අපි මහාන වෙමුද. පස්සේ යාම කියනවා මේ බස් එකත් අපි විකුණලා දාලා අපි මහාන වෙමු. අන්තිමට යාළුවත් එක්ක මහාන වෙනවා. මේ ධර්මයට පැහැදිලා හිටපු කෙනාටත් මහාන වෙමු කියලා යෝජනා කරනවා අනිත් එක්කෙනාම. දෙන්නම මහාන වෙනවා. මම දන්න විදියට අර බස් එක විකුණලා ගොඩාක් දහම් පොත් පවා බෙදා හැරියා ඒ පළාතේ ගොඩාක් දෙනාට ඒ ස්වාමීන් වහන්සේගේම දහම් පොත් පූජා කරලා දෙන්නත් එක්ක මහාන වුණා. මට මතකයි මේ මහාන වෙච්ච අවස්ථාවේ ගිහිල්ලා අර වැඩිහිටිය අපි කියපු ස්වාමීන් වහන්සේගෙන් ඒ නායක සන්නාංශගෙන් සමාව ගන්නවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට කාලයක් බැන ගියා ගමේ හැමතැනම එක එක්කෙනා එක කතා කරේම ඔබ වහන්සේ ගැන දොස් කියමයි ඔබ වහන්සේ පාවිච්චි කරපු වාහනය ගැන මම බැන හිටියේ ඒ කාලේ ඉඳලා අද මම ඔබ වහන්සේගේ මෙහෙම ශිෂ්‍ය භික්ෂුවක් වෙයි කියලා මං හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ කාලේ මං කරපු වැරද්ද මට තේරෙනවා මං කියලා සමාව ගත්තා. ඉතින් ඒ සිද්ධිය වගේ සිදුවීම් බොහෝ අපි දකින්න. ඒ කියන්නේ සමහරවිට බැන ඉන්න යාළුවා සංඝයාට බයිනවා, ධර්මයට බයිනවා. අපි දන්නේ පස්සේ මෙන්න මහාන වෙනවා. එතකොට දැන් ජෝතිපාලටත් උනේ ඒකයි. එයත් බුදුහාමුදුරන්ට බැන ඉඳලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ගැන ළඟම මහාන වුණා. නිකන් කෙනෙක් නෙමෙයි මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. පෙර බුද්ධ ශාසනයේදී එහෙම බැන හිටියා. ඔබ හිතන්න පින්වත්නි ඔබේ කාර්යාලයේ ඔබත් එක්ක මේ ධර්මයට වාද කර සමහරවිට බුදුහාමුදුරන්ට බැන ඉන්න කෙනා ඊළඟට බුදු වෙන කෙනාද කියලා කවුද දන්නේ? ඔබේ gedara ඔබත් එක්කද දැන් අපි හිතාගෙන ඉන්නේ බෝධිසත්වවරු කිව්ව ගමන් සුදු අඳින සිල් රකින්න බණ අහන එහෙම අය මේ අනුන්ට උදව් කරන අපේ ඔළුවේ තියෙන බෝධිසත්වවරු කියලා එහෙම අය. ඒ වගේ චරිතයක් දිහා අපි බලගෙන හම්බෝයානම් බෝධිසත්වෙක්. සමහර බෝධිසත්වයන්ගේ චරිත මම මේ ඔබට බෝධිසත්වයන් ගැන අපහදින්න නෙමෙයි කියන්නේ. ඔබ බෝධිසත්ව කියලා හොයන චරිතේ සමහරලාට ඔබට මගහැරෙනවා ඇතැම් විට ඇත්ත බෝධිසත්වවරු. බෝධිසත්ව චරිත අපිට හොයන්න බෑ එහෙම පින්වත්නි. මෙන්න මෙයා බෝධිසත්වයි කියලා. සමහරලාවට අපි මෙහෙමත් කියනවනේ. පිටින් නම් නිකන් බෝධිසත්වයා කියන්නේ අම්බෝ දන් බලන් ගියහම මිනිහා කරලා තියෙන දේ කියලා කියනනේ. බලන් කියන්නේ බැලු බැලමට නිකන් මිනිහා ඉන්නේ බෝධිසත්වයා වගේ කියනවා. ඒ කියන්නේ
ඔබ බෝධිසත්වයා කියලා මයින විදිහක් තියෙනවා. ඒ අය හරි සාන්ත දාන්ත වෙන්න ඕනේ. හරි සිල්වත් වෙන්න ඕනේ. හරි කාරුණික වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි බුදුහාමුදුරන්ට මුඩු ශ්‍රමණයා කාලකන්ණිය කියලා බැන බැන හිටියක් ගොම ඊළඟට බුදු වෙන බෝධිසත්වයෝ පෙර බුද්ධ ශාසනය කියන්නේ ගෞතම බුදුහාමුදුරෝ එදා මීට පෙර බුද්ධ ශාසනයේදී එහෙම බැන බැන හිටියක් ගොම දැන් ඔබ දන්නවද අපේ බෝධිසත්වයන් වහන්සේ එක ජීවිතයකදී තාපසයෙක් වෙලා හිටියා. තාපසාත්මයා. එදා ඒ තාපසාත්මෙදී ලුණු ඇඹුල් හොයාගන්න කියලා නගරයට ආපු වෙලාවේ රජ්ජුරුවන්ට මුණ ගැහෙනවා. රජ්ජුරුව පැහැදුනා. මේ බෝධිසත්වය තමයි දැන් තාපසයෝ. තාපසයන් වහන්සේට රජ්ජුරුව පැහැදිලා කියනවා තාපසයන් වහන්සේ ඔබ වහන්සේ මගේ උද්‍යානයේ මම කුටියක් පිළියෙල කරන්නම්. දිගටම ඔබ වහන්සේ මගේ උද්‍යානයේ වැඩ ඉන්න මං උපස්ථාන කරන්නම් කිව්වා. එතකොට රජ්ජුරුවන්ට එහෙම උපස්ථාන කරලා ඒකෙන් යහපතක් සැලසෙනවනි කියලා මේ තාපසයන් වහන්සේ රජ්ජුරුවන් කැමැත්තට එකඟ වුණා. ඉතින් උද්‍යානයේ හොඳ කුටියකුත් ලෑස්ති කරලා හරීම සැප පහසුවට තාපසයන් වහන්සේට ඔක්කොම මේ උපස්ථාන කටයුතු සත්කාර සියල්ල දැන් රජ්ජුරුව කරනවා. රජ්ජුරුව හැමදාම උදේට දවල්ට මේ දානෙ ටික අරගෙන එන හැම වෙලාවෙම රජ්ජුරුවම එන්නේ. රජ්ජුරුවන්ගේ අතින්මයි දානෙ ටික ඔක්කොම බෙදන්නේ තාපසයන් වහන්සේට. හැම උපස්ථාන කටයුත්තම රජ්ජුරුවම කරනවා. එච්චර පැහැදීමක්. දැන් ඔබ හිතන්න රටේ නායකයා වර්තමානයේ කවුරු හරි සන්නාංශ නමකට පැහැදිලා දානෙ ටික උදේටත් ගෙනියනවා. අපි රටේ නායකයා කියන්නේ ඉතින් රජ්ජුරුව හැටියට ගන්න රටේ ජනාධිපතිනේ. දැන් ඔබ හිතන්න ජනාධිපති හාමුදුරු කෙනෙකුට උදේටත් දානෙ ටික ගෙනියනවා. දවල්ටත් දානෙ ටික ගෙනියනවා. හවස ගිලම්පසත් ගෙනියනවා. ජනාධිපතිතුමා මොන වැඩේ තිබ්බත් ඒක කරනවා කියමු අකුරට. ඔබ හිතන්නේ ජනාධිපතිතුමා හැමදාම මේ ස්වාමීන් වහන්සේට ඒ විදිහට සලකනවා නම් ඔබ හිතන්න කොච්චර පැහැදීමක් තියෙනවද කියලා නිකන්. රටේ රජ්ජුරුව එහෙම තාපසයෙකුට ඒ විදිහට ගරු කරනවා කියන්නේ ඒ තාපසයව රටම ප්‍රසිද්ධත් වෙනවා. රටේම අය දැනගන්නවා මේ ලේසි පහසු තාපසෙන්නේ රජ්ජුරුව මෙහෙම උපස්ථාන කරනවා කියලා. එතකොට පින්වත්නි ඉච්ඡර පැහැදීමක් තිබ්බ රජ්ජුරුව මේ තාපසයන් වහන්සේ දාලා මේ හදිස්සියේ දුර පළාතකට යන්න ඕන නහම රජ්ජුරුවන්ට අර සේවකයෙක්ට පත් කරලා යන්න තරම්වත් හිතට සතුටක් නැහැ. යුද්ධයකට දවස් ගානකට දුර පළාතකට යන්න සිද්ධ වුණා. දැන් මේක යා යුතුමයි රජ්ජුරුව දැන් කල්පනා කරනවා මේ යුද්ධෙට ගිහිල්ලා එතන වැඩ ටික සැලසුම් කරන හැටි හිතන එක පැත්තක තියලා රජ්ජුරුව කල්පනා කරනවා මම අර ගිය දවස් ටිකට තාපසයන් වහන්සේට කවුද උපස්ථාන කරන්නේ සේවකයෙක් දාන්න එකට හිත දෙන්නේ. ඊට පස්සේ රජ්ජුරුව තමන්ගේ අග මෙහෙසිය තමයි තමන්ට විශ්වාසවන්තම කෙනා මෙතන ඉන්නේ. පුරෝහිත කෙනෙක්වත් ඇමතියෙක්වත් කාවත් විශ්වාස නැහැ එච්චර. තමන්ගේ අග මෙහෙසියකින් ඇහුවා මට විශ්වාසවන්ත මේ වැඩේ කරන්න මං වගේම ආදරෙන් ඒ සෙනෙහසින් ඒ ටික කරයි කියලා ඔයා විතරයි ඔයාට පුළුවන් ද මේක කරන්න කියලා ඇහුවා. හා කිව්වා බාරගත්තා. දැන් අග මෙහෙසි යනවා තමන්ගේ අනිත් ඒ සේවිකාවොත් එක්ක ගිහිල්ලා දැන් දානෙ ටික පිළිගන්නවා ගිලම්පස පිළිගන්නවා. පින්වත්නි ඇත්තටම අග මෙහෙසියව හරියට දැක්කේ එදයි මේ තාපසයා. තාපසයා අග මෙහෙසිය දැක්කට පස්සේ ඒ දැකපු මාත්‍රයෙන්ම තාපසයන්ගේ හිතේ අගමෙහෙසිය ගැන වැරදි සිතුවිල්ලක් ඇති වුණා. මම එහෙම කියනකොට ඔයගොල්ලෝ තේරුම් ගන්නකො මොකද්ද කියලා. මේ ගුණවන්ත තාපසයා කවුරුවත් නෙමෙයි අපේ බෝසතාණන් වහන්සේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ පාරමිතා පුරාගෙන යන බෝධිසත්ව කාලයේ එක චරිතයක් පින්වත්නි. මෙච්චර Tamanට උපස්ථාන කරන රජ්ජුරුවන්ගේ අගමෙහෙසිය ගැන වැරදි සිතුවිල්ලක් ඇති වුණා. ඒක තමයි බුද්ධත්වයට පත් වෙන්නට පෙර කෙලෙස් සහිත සිතක් තියෙන්නේ. මේ සසරේ කෙලෙස් සහිත සිතේ රාග සහිත සිතක, ද්වේෂ සහිත සිතක, මෝහ සහිත සිතක තියෙන ස්වභාවය. අනේ අර වැරදි සිතුවිල්ල ඇති වුණා ඒක තේරුම් ගත්තේවත් නෑ ඒ වෙලාවේ. කොච්චර නීච සිතක්ද කියලා. ඒ සිතුවිල්ලට යට වුණා මේ තාපසයන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේ. මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරගන්නමයි දැන් සැලසුම බෝසතාණන් වහන්සේට. තාපසයන් වහන්සේට. ඒ වෙලාවේ හැන්දෑවක දැන් රජ්ජුරුවත් නැහැනේ. හැන්දෑවක අගමෙහෙසිය
යහන් ගබඩාවේ ඉන්න වෙලාව ගැන අදහස් කරලා මේ වෙලාවේ දැන් ඇති කියලා. යහන් ගබඩාවට දැන් ඉරිදිත් තියනවා නිකන් නෙමෙයි තාපසයා. ඉරිදි බලෙන් යහන් ගබඩාව ළඟ පෙනී ඉන්නවා ජනෙල් කවුළුව ළඟ. ඒ වෙලාවේ ඇය අර යහන් ගබඩාව කියන්නේ නිදන කාමරේ හොඳේ. එතකොට ඔය නිදන කාමරේ ඇය හිටියේ බොහොම දුහුල් සලුවක් පොරවගෙන පහසුවට. නමුත් ඒ දුහුල් සලුවත් එක්ක ඇයව නොපෙනෙන බොහෝ ඇයගේ ජීවිතයේ තාපසයන් වහන්සේ එදා දකිනවා මේ යහන් ගබඩාවට පිට ජනේලයෙන් පිට ඉඳලම. ඇතිවෙච්ච රාගසිතෙන්ම සාමාන්‍යයෙන් එහෙම 이르දියෙන් ඉද්දි රාගසිතක් ඇති වුණා කියලා එකපාරට කඩාගෙන එතනම බිමට වැටෙන්නේ නැහැ පිටුමත්නි. අර අපි කියන්නේ දැන් ෆ්ලයිට් එකක් ටේක් ඔෆ් කරන්නේ ලෑන්ඩ් කරන්නේ ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා වගේ එහෙම 이르දිමත් කෙනෙක් රාගසිත ඇති වුණත් ඒ තමන්ට ගොඩ බහින්නේ කොතනද බිමට ඒ එන තැනට එන්න පුළුවන්. නමුත් අර මේ ඒ සිතත් එක්ක නැවත ඒ ඇතිවෙච්ච විශේෂ හැකියාව ආයෙ උපද්ද ගන්න බැරි වෙනවා. ඒ නිසා යහන් ගබඩාවට 이르දියෙන් ආවා. තමන්ගේ හිතේ තියෙන අතෘප්තිමත් සිත තෘප්තිමත් කරගන්න අවශ්‍ය සියලු උත්සාහයන් ගත්තා. හැබැයි ආයෙ 이르දියෙන් යන්න බැරි වුණා. දැන් මොකද උනේ? සාමාන්‍ය පාරෙන්ම ගියා තාපසයා. අගමෙහෙසියනේ. දැන් අගමෙහෙසියේ ඉන්නේ වෙනමම මාලිගාවක. ඒ මාලිගාවේ ඉන්නේ ඔක්කොම අගමෙහෙසියගේ ගෝල බාලයෝ. අගමෙහෙසියගේ සේවක සේවිකාව. දැන් ඒගොල්ලෝ ඔක්කොම අගමෙහෙසියගේ වචනෙට යටත්. දැන් ඒගොල්ලන්ට එක පැත්තකින් බයයි රජ්ජුරුව මොකක් කරයිද කියලා. හැබැයි මේ පැත්තෙන් දන්නවා රජ්ජුරුවන්ගේ තින් හොද්දම යාළුවනේ මේ කියලාත් හිතුවා. අගමෙහෙසියගේ වචනේ උනේ මේ ගැන රජ්ජුරුවන්ට දැනගන්න තියන්න එපා කියලා. ඒ විදිහටම සේවක සේවිකාවෝ නිහඬව හිටියා. සුපුරුදු විදිහට රජතුමා එනකම්ම මේ තාපසයා උදේ හවස යන්නේනවා අගමෙහෙසියගේ මාලිගාවට. පින්වත්නි, රජ්ජුරුවෝ ආපහු පෙරලා රාජධානියට ආවට පස්සේ එතුමාට ආරංචි වුණා එතුමාගේ විශ්වාසවන්තම ඇමතිවරු පුරෝහිත විවිධ අය හරහා මේ සිදුවීම ආරංචි වුණා. පිළිගත්තේ නැහැ. රජ්ජුරුවන්ට එච්චරට විශ්වාසයි. ගොඩාක් අය හිතුවේ තාපසයන් වහන්සේ ගැන තියෙන ඊර්ෂියාවට මේව කරනවායි කියලා රජ්ජුරුව හිතුවා. මේ ගොඩක් අයගේ තියෙන ඊර්ෂියාව කියලා. පිළිගත්තේ නැහැ. කවුරුත් කියන එක පිළිගන්නේ නැති තැන තමන්ගේ අන්තපුරයකින් අහලා බලුවා. ඒත් කතාව ඇත්ත කියලා දැනගත ඒත් පිළිගත්තේ නැහැ. සමහරට අගමෙහෙසියත් එක්ක තියෙන ඊර්ෂියාවට කියලා හිතුවා. අන්තිමට අගමෙහෙසියගෙන් අහනවා. අගමෙහෙසියත් නිහඬව ඉඳලා ඇත්ත කිව්වානේ ස්වාමීනි එහෙම දෙයක් වුණා කියලා අගමෙහෙසිය ඇත්ත කිව්වා. ඇත්ත කියනකොට ඒත් හිතුවා මේක කුමන්ත්‍රණයක් වෙන්නේ නැති අගමෙහෙසියයි ඔක්කොම එකතු වෙලා මගේ ආර්යයන් වහන්සේ එහෙම හිතන්නේ මගේ තාපසයන් වහන්සේව පන්න ගන්න මේ අගමෙහෙසියගේ සැලැස්මක් වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරේ නැහැ. බලන්න පින්වත්නි, ඉච්චරට සැක කරපු හැමෝම සැකයි. එකම කෙනයි දැන් විශ්වාසවන්ත රජුරවන්ට තාපසයන් වහන්සේ විතරයි. හැමෝම සැක කළා. ඔබ හිතන්න මුළු රාජධානියේ සියලු දෙනාම සැක කරලා තාපසයන් වහන්සේ විතරක් විශ්වාස කරනවා කියලා කියනකොට එච්චර විශ්වාස කරපු රජුරෝ ඔබට පෙනුණා නම් එදා එහෙනම් ඔබ හිතන්නේ තාපසයන් වහන්සේ නෙමෙයි බෝධිසත්වයෝ. රජුරෝ බෝධිසත්වයෝ කියලා ඔබ හිතනවා. මම මතක හැටියට එදා ඒ රජුරෝ වෙලා හිටියේ එක්ක ආනන්දයන් වහන්සේ එක්ක සාරිපුත්තයන් වහන්සේ මේ දෙනමකින් එක උත්තමයෙක්. මට මතක විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ. කොහොම හරි පින්වත්නි, රජුරෝ අවසානයේ තීරණය කළා මට මේ කවුරුත් කියන විශ්වාස නැහැ. මම මේ කාරණේ ගැන ඇත්ත නැත්ත අහන්න ඕනේ තාපසුන් වහන්සේගෙන්. ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට සමා වෙන්න මෙහෙම කතාවක් කියනවා. ඔබ වහන්සේ සමාව දෙන්න මට මේ වගේ කතාවක් අහන්න වුණාට කියලා බැගෑපත් වෙවි ඇහුවේ පින්වත්නි. තාපසයන් වහන්සේ කියන්නේ මං කියන බෝධිසත්වය කියලා.
ඔබ අහලා ඇති බෝධිසත්වයෝ අතින් එක වැරද්දක් වෙන්නේ සසරේ මොන වැරද්ද වුණත්. ඔය වගේ වැරදි කාම සේවන වුණා. හැබැයි එක වැරද්දක් උනේ නෑ. මොකද බොරු කියලා නෑ කවදාවත්. අන්නේ සත්‍යවාදී බව මෙතනදිවත් බෝධිසත්වයන් වහන්සේ අතින් කඩවුන්නේ පින්වත්නි. රජුරවන්ට ඇත්තම කිව්වා. රජතුමනි මගේ හිත පෙරළුණා. රාගයට පෙරළුණා. මාව අන්ධ වුණා. රාගයේ විසින් වැහුණා මාව. මට ඇත්ත පේන්නේ නැතුව ගියා. මගේ අතින් ඒ වැරද්ද උනායි කියලා රජුරුවන් ළඟ පිළිගත්තා තාපසයන් වහන්සේ. මේ අපේ බෝසතාණන් වහන්සේ. පින්වත්නි රජුරු ඒ වෙලාවේ බොහොම වේදනාකාරීව අහනවා මෙච්චර මං විශ්වාස කරපු වහන්සේ ඇයි මෙහෙම කරේ කියලා. කොහොමින් හරි පින්වත්නි රජුරෝ තවත් කොච්චර මානුෂිකද කියනවා නම් එච්චර දෙයක් කළවත් දැන් ඔබ හිතන්නේ එහෙම තමන් විශ්වාස කරපුම කෙනා ඒ වගේ දෙයක් කරාම ඔබට එන වේදනාව සාමාන්‍ය කෙනෙක් කරාටත් වඩා වැඩිනේ. හරිනම් එහෙම දෙයක් වුණාම හිස ගසා දාන්න ඕනේ කොහොමද? රජුරෝ ඒ හිස ගසා දාන්න තරම්වත් දඬුවමක් දෙන්න තරම්වත් හිතුවේ නැහැ පින්වත්නි. සමහරලාට ওই සිද්ධිය දැන් රටවැසියන්ට ආරංචි වෙනවා. කිසිම දඬුවමක් දුන්නේ නැහැ කියලා දැනගත්තොත් එහෙම රජුරෝ ගැන පහත් විදියට හිතනවා. රටේ රටවැසියෝ රාජධානියේ තමන්ගේ යටත්ව ඉන්න සේවකයෝ සියලු දෙනා රජුරෝ ගැන පහත් විදියට හිතනවා. දඬුවමක්වත් දුන්නේ නැහැ. මහ කොන්දක් නැති රජෙක් කියලා හිතනවා. ඒ වුණාට රජුරෝ කිසි දෙයක් ඇක්ුවේ නැහැ. රජුරෝ කිසිම දඬුවමක් දුන්නේ නැහැ. තාපසයා ඒ මොහොතේම රජුරුවන්ගෙන් සමාව අරගෙන ආපසු හිමාල වනයේටම යනවා. මම මේ ජනයා ළඟ ඉඳලා මාව පිරිහුණා. මගේ හිත වැටුණා. මගේ සුදුසු ප්‍රදේශයට මම ආපහු යනවා කියලා ගියා. පින්වත්නි මේ සිද්ධිය කවුරුත් ගොතපු කතාවක් නෙමෙයි. මේක බුදුමුවින්ම බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ චරිත කතා අතර කියනකොට භාග්‍යතුන් වහන්සේම ඒ බෝසත් චරිතවල උන්වහන්සේ පෙර ජීවිතයක සත්‍ය වශයෙන් සිද්ධ වෙච්ච සිදුවීමක් විදිහට පෙන්වා දුන්නු තැනක්. ඔබ හිතන්න අපිට ඔය සිදුවීම අද දැක්කා නම් අපි කවදාකවත් හිතන්නේ මේ තාපසයා බෝධිසත්වයෝ කියලා. අපි හිතන්නේ එහෙනම් අනිවාර්යෙන් රජුරෝ බෝධිසත්වෙක්. පුදුම ඉවසීමක් කියලා අපි හිතනවා. පින්වත්නි බලන්න හිතලා වර්තමානයේ අපිට ඔහොම වැරදි කාම සේවන පිළිබඳ බොහෝ සිද්ධාන්ත මේ දවස්වලත් මේ මොකද මේ බෑග් එකක කපලා දාපු සිද්ධියක්නේ කතා කරන්නේ හැමතැනම මේ වැරදි කාම සේවනයක් ගැන. එතකොට මේ අනියම් මේ ගැටලු ගැන බොහොම සාකච්ඡාවට භාජනය වෙච්ච කාලයක්. හැබැයි අපි දන්නේ යම් මතු බුදු වෙන අය අතරත් එහෙම දේවල් බෝධිසත්වයන් වහන්සේලා විදිහට තපස් ජීවිත ගෙවන බ්‍රහ්මචාරී ජීවිත ගෙවන්න බැඳිච්ච චරිතයක් අතරෙත් එහෙම වරදක් සිදු වෙලා පසු ආත්මිකයේ උත්තමයා සම්බුද්ධත්වයට පත් වුණා නම් ඒ කෙලෙස් සහිත මෙහෙමයි මතක තියාගන්න. ඔබ අහලා තියෙනවා බෝධිසත්වයෝ විවිධ ත්‍රිසංගත ආත්මවල ඉපදුනා කියලා. ඇත්තු වෙලා ඉපදුනා, වඳුර වෙලා ඉපදුනා. අහලා තියෙනවනේ ඔබ එහෙම. ඒකට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එයි. දේවදත්ත සමහරලාවට වැද්දෙක් වෙලා උපදිනවා මේ මනුස්ස ලෝකේ. බෝධිසත්වයෝ ඇතෙක් වෙලා ඉපදිලා තිරිසන් ලෝකේ. සමහරලාට වඳුරු ආත්මික බෝධිසත්වයෝ ඉපදිලා දේවදත්ත මිනිසාත්මික ඉපදිලා. එහෙම සිද්ධිය ඔබට මතක ඇති. ඒතර දැන් තිරිසන් ආත්මික කියන අපායක්. ඒක සතර අපායට අයිති. බෝධිසත්වයන් වහන්සේ ඒ වගේ ආත්මික උපදිනවා නම් ඒකට හේතුව තේරුම් ගන්න මේ කෙලෙස් සහිත සිත නිසා යම් යම් අඩුපාඩු අබල දුබලකම් සිදු වෙනකොට ඒ වගේ ආත්මවලටත් උපදිනවා. මොකද මේක දැන් කෙනෙක් මේකෙදි තමන්ගේ වරද සාධාරණීකරණය කරගන්න පුළුවන් මේක ඇහෙනකොට. එහෙනම් බෝධිසත්වය අතින් එහෙම වුණා නම් ඉතින් අපිට කිසි කතාවක් නැහැ. අපි අතින් මොන වුණත් මොකෝ කියලා හිතන්න පුළුවන්. ඔබ මතක තියාගන්න කවුරු අතින් වුණත් තිරිසංගත ආත්මවල ඉපදෙලා හෝ නිරේ පෙරේත ලෝකෙක ඉපදෙලා හෝ ඒවැ දඬුවම විඳින එක විඳිනවා. ඒක ඔබ කවුරු කොහොම හිටියත් ඒකේ විපාක විඳිනවා. ඒකනේ දැන් ඔබ හිතන්න මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර මේ අගසව් උත්තමයෝ අතරේ මේ සංඝයාගේ අග්‍රම තැනට එන්න තරම් පාරමිතා ශක්තිය පුරාගෙන එද්දී උන්වහන්සේ අතින් වෙච්ච
ඒ කෙලෙස් වල අබල දුබලකම් එක අම්මලා තාත්තලා ඝාතනය කරමින් ඒ වගේ දේවල් වල විපාක ගෙව්වේ නැද්ද? මොන අග්‍ර උනත් මොන විදිහක 이르දි ලැබුවත් මොනවා ලැබුවත් ආයේ විපාක විඳිනවා. ඒකින්ද කවදාකවත් තමන්ව සාධාරණීකරණය කරගන්න එපා. තමන්ටම තමයි ඒක පෙරලා ඒ දුක විඳින්න වෙන්නේ. මම ඔබට මේ කියන්නේ පින්වත්නි, සමාජය තුළ දකින විවිධ චරිත ඔබ තරම් පුණ්‍යවන්ත නැති වුණත් ඔබ වුන් දිහා බලන්න අපි නොහිතුවට කවදා හරි දවසක බෝධිසත්වය වෙන්න පුළුවන්. මේ කවදා හරි දවසක රහත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැහැ. සාක් ගැටෙනවා අපි. මහා පෞකාරේ කොහෙද යන කියලා අපි ගැටෙනවා. සමහරවිට ගැටෙන චරිතය අපිට කලින් පින්වත්නි ධර්ම අවබෝධය කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතුවේවත් නැතුව. දැන් ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයේ සමහරලාවට ඉපදිලා හිටිය වෙන්න පුළුවන්. කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඔබ බුදුහාමුදුරන්ට උපස්ථාන කරලා ඇති. සමහරලාවට ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් පැහැදීමෙන් හිටිය කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ එදා පැහැදීමෙන් ඉඳලා අදටත් ඔබ තාමත් සංසාරේ යනවා. එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුඩු ශ්‍රමණයා කාලකන්ණියා කියලා බැනපු කෙනා අද බුදු වෙලා තවත් බොහෝ දෙනාව ධර්ම අවබෝධයටත් අරගෙන පිරිනිවන් පාලත් ඉවරයි. ඒතර ඔබ හිතන්න අද මේ ධර්මෙත් එක්ක තර්ක කරන පෞකාරයෝ උනත් පින්වත්නි අපි මහලෝකෝට අපි උඩින් තියාගෙන මාන්නෙන් හිතුවට අපි මේ හරි ලොක්කෝ මේ මෙන්න මේ වගේ පෞකාරයොත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන කියලා ඇඟිල්ල දික් කරාට සමහර විට ඔබට වඩා ඉදිරි පිම්මක් කවදා හරි මේ ශාසනය තුල හෝ ඉදිරි ශාසනයක හෝ ඔය අද පෞකාර කියන කෙනා යන්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය අපි සමාජයේ කෙරෙහි ඇති කරගත්තොත් පින්වත්නි අපිට පොඩි chance එකක් එනවා. මොන පැත්තෙන්ද දන්නවද? ඔබට හොඳ කෙනෙක් දැක්කම තරහ යන්නේ. ඔබට පින්වන්ත කෙනෙක් දැක්කම හිත උණු වෙනවා. හිත නිවෙනවා. දැන් අපි හිතමු කවුරු හරි දුප්පත් කෙනෙකුට කවුරු හරි කෙනෙක් උදව් කරනවා දකිනවා. පාරේ ඉන්න සතෙකුට කවුරු හරි කෙනෙක් සලකනවා දකිනවා. ඔබට එයා දකිද්දී හිත උණු වෙනවා. ඔබේ හිත නිවෙනවා. කරුණාවක් නිකම්ම හිතේ ඇති වෙනවා. ඔබේ හිතේ වැඩිපුරම තරහ ඇවිස්සෙන්නේ මේ පෞකාරයි කියන අය දකිනකොට. අන්නේ අය දිහා මම මේ කියන මෘදු මැද සිතින් ඔබ බලන්න හිත පුරුදු කරගන්න පින්වත්නි. ඔබ බලන්න අතීතයේ චරිත අතරේ මේ වගේ විවිධ ආත්මවල මේ මහා උත්තම චරිත යම් යම් විදිහට ගැටලුකාරී වෙන තැන් මේ සසරේ මූණ දුන්නා නම් අදත් අපි අතරින් පෞකාරයෝ අතරිත් අපි දන්නේ නැතුණාට කවදා හරි අපිව සසරින් එතර කරන බෝධිසත්වයා මේ අතර ඉන්න පුළුවන්. සමහර විට ඔබ දකින්න ඔය මහා පෞකාරය යම් දවසක බුදු වෙන දාක ඔබ පිරිනිවන් පාන්නේ ඒ බුදු වෙන උත්තමයාගේ ශ්‍රාවකෙක් වෙලා වෙන්න බැරි නෑ. මේ සසර හරි පුදුමයි. දැන් ඔබ හිතන්නකෝ අර තාපසයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ විදියට අද සම්බුද්ධත්වයට පත් වෙනවා නේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ළඟ මාර්ගඵල අවබෝධයට පත් වෙච්ච ඇතම් ශ්‍රාවකයෝ අපි හිතමුකෝ එදා ඒ තාපසයන් වහන්සේ හිටපු කාලේ ඉපදිලා හිටියා කියලා ওই රාජධානියම ඔය සිද්ධි ආරංචි වුණාම කොහොම බයින්නේ නැද්ද? රජ්ජුරුවන්ගෙම කකා රජ්ජුරුවන්ගෙම තැන ඉඳලා කොහොමද රජ්ජුරුවන්ටම කරපු දේ කියලා බනින්න ඇති. හැබැයි ඒ තාපසයන් වහන්සේට එදා ඒ බැන්න කෙනා දන්නේ නැහැ පසු කාලීනව එයාම ශ්‍රාවකෙක් වෙනවා. අර තාපසයන් වහන්සේම සම්බුද්ධත්වයට පත් වෙන ආත්මෙදී. පින්වත්නි මේ සමාජය දිහා ඔබ හොඳට තේරුම් ගන්න මේක නෙළුම් විලක් වගේ. එහෙනම් මේ නෙළුම් විලේ නොපිපිච්ච මල්, පිපෙන්න කිසිම සූදානමක් නැති මල්, කෙලෙස් බහුල චරිත ඉන්නවා. ඒක අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේමයි බුදු නැතින් දැක්කේ. ඒ පිපින්න සූදානමක් නැති මල් බලෙන් පුප්පවන්න බෑ පින්වත්නි. ඔබ හිතන්න ඔබට හොඳට සුප්‍රසිද්ධම සමීප මලක්නේ වතු සුද්ධ මල. වතු සුද්ධ මලක් අරගෙන පිපෙන්න කිසිම සූදානමක් නැති පොහොට්ටුවක් ගැන හිතන්න. කිසිම සූදානමක් නැති පොහොට්ටුවක් ගත්තොත් වතු සුද්ධ පොහොට්ටුවක් ඕක ඔබ බලෙන් පෙති දිගාරින්න හදනවා. පෙති කැඩෙනවා. ඒ වගේ කෙලෙස් බහුල මේ ධර්මයට යොමු වෙන්න කිසිම ඕනකමක් නැති ධර්මයට අපහාස කරන කෙනාව ඔබ ධර්මයට ගන්න කියලා හිතාගෙන අන්තිමට තවත්
විහිළුවකට ලක් කරන ඔබ ධර්මය. එහෙම සමහර වෙන සමාජේ ඔබ බලන මේ පෞකාරයව මොනවා කරලවත් හදන්න බෑ කියනවා. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ එහෙනම් නෙළුම් මිලක් වගේ කියන්නේ නැහනේ. කෙලෙස් වැඩි අය ඉන්නවා මේ ධර්මය ඇහුවනට කිසිම ඕනකමක් නැති අය ඉන්නවා කියලා කියන්නේ නැහනේ. එහෙනම් උන්වහන්සේ එහෙම කියන්නේ පින්වත් එහෙමයි ඉන්න නිසා. එතකොට ඔබ තේරුම් ගන්න එක පවුලේ එහෙම හිටියා බුද්ධ කාලෙත්. අනිත් එක බලෙන් මාර්ගඵල වලට දක්වන්න හරියට සමහරුන්ට ලොකු උනන්දුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඔය උනන්දුව තිබ්බනම් අර ළඟම ඇසුරු කරපු කෝසල මල්ලිකාලා කොසල් රජුරුවන් එහෙනම් බලෙන් මාර්ගඵල වලට දක්වන්න තිබ්බා. එහෙම දක්වන්න පුළුවන් මාර්ගඵල ලැබෙන ශාසනයක් නෙමෙයි. එහෙම බෑ. ඒක හිත හරි පුදුම දෙයක්. හිත පදන් වෙලා තියෙන්න ඕනේ පින්වත්නි. මේ දහම දකින්න සුදුසු මෝරච්ච මනසක් කියන මනසක් ඒ කෙනා තුල තියෙන්න ඕනේ. නැතුව මේක කරන්න බෑ බලෙන්. කෝසල මල්ලිකා අසද්දෘශ්‍ය මහා දානි දීලවත් පින්වත්නි අඩුතරමේ සෝවාන් වෙන්න බැරි වුණානේ. ඒතර ඔබ හිතන්න ධර්මයේ හැසිරෙන අය අතරේ වුණත් අපි සමහරලාට කෙනෙක් දැකලා කියනවා දන් දීදී නම් ඉන්න ඕන තරම් කෝ භාවනාවක්වත් කරන්නේ නැහනේ. අපිට මෙතන හරි ප්‍රශ්නයක්. භාවනාවට උනන්දු නැති කෙනාව භාවනාවට උනන්දු කරවන්නත් ඕනේ. අපි ඒකටත් උපදෙස් දෙනවා. ඇයි භාවනා කරමු? සිහිය පුරුදු කරමු, සතිපට්ඨානෙ වඩමු, වීරිය කරමු කියලා අපි උනන්දු කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි දන්නේ ඒ කෝසල මල්ලිකා වගේ චරිතද? කොසල් රජුරු වගේ චරිතද? ඒගොල්ලෝ කොච්චර මේ වෙලාවේ අපි මෙතෙන්දී අනේක්මන්ට සෝවාන් වෙන්නවත් කියලා කලබල කෙරෙව්වත් ඒ තරම් ප්‍රබලව වැඩිච්ච නැති හිතක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් පින්වත්නි. ඒ නිසා ඔබ බාහිර සමාජයෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒ අය එක ගැටෙන්න යන්නත් එපා. ඔබට පුළුවන් උදව්ව කරන්න. ඔබට පුළුවන් නම් ඒ අයට ධර්මයට එන්න හැකි තරම් ඔබේ උත්සාහය අතාරින්න නැතුව හරියට නිකන් අර ගටිකාර ජෝතිපාල ගැන එදා ඇති කරගත් අනුකම්පාව අත් නොහැර දිගටම ඒ උදව්ව කරන්න ගියා වගේ ඔබ උදව් කරන්න. කොච්චර කිව්වත් අහන්නේ නැහැ සමහරට ඒත් ඒ වැරද්ද කරනවා ආයෙත් කියන්න. ඒත් කරනවා ආයෙත් කියන්න. අනුකම්පාව දිගටම තියාගන්න. ඔබ කොතනදී හරි වැඩන්නේ මං අතෑරලා දැම්ම කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියන තැනට යන්න එපා. ඔබට පුළුවන් හැම වෙලේම ඒ හිතේ තියාගන්න පින්වත්නි. නමුත් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ ඒ ඔබ උදව් කරන්න හදපු කෙනා තුලින් ඔබට නොලැබුණා කියලා ඔබ ගැටෙන්න යන්න එපා. ඔබ හිත හදාගන්න සමහර විට කෝසල මල්ලිකාලා වගේ කෙනෙක් වෙන්න පුළුවන්. අද සමහර විට මේ ශාසනය නැතුණත් දැන් ඔබ හිතන්න එකටම ගල් තලාවක් උඩට නැගලා වීරියෙන් භාවනා කරපු චරිත ටිකක් තමයි ඔය බාහිදාරුචීරිය ඇතුළු කණ්ඩායම. එතන ඔක්කොම 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාම මාර්ගඵල ලැබුණේ. හැබැයි තව දෙන්නෙක් හිටියා උතන. ඒ දෙන්නා එක්කෙනෙක් රහත් වෙනවා, එක්කෙනෙක් අනාගාමී වෙනවා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී. එතකොට ඒ දෙන්නයි අර 5 දෙනා ඔක්කොම 7ක්. 7 දෙනාගෙන් එතකොට දෙන්නයි මාර්ගඵල ලැබුවේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී. ඊටු 5 දෙනා කිසිම මාර්ගඵලයක් ලැබුවේ නැහැ. හැබැයි 7 දෙනාම එක විදියට භාවනා කළා. එක විදියට වීරිය කළා. බාහිදාරුචීරිය, කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ, දබමල්ල පුත්ත මහරහතන් වහන්සේ, පුක්කුසාති ඔයගේ උතන ඉන්නවා ඔක්කොම 5 දෙනෙක්. එය එක එක්කෙනා අතරේ පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ විශේෂ අග්‍රස්ථාන බලාපොරොත්තු මේ සසරේ හිත පුරුදු කරපු චරිත. ඉතින් එහෙම චරිත කාශ්‍යප බුද්ධ ශාසනය කොච්චර වීරිය කළත් ඒ අයට ධර්ම අවබෝධයක් කරන්න තරම් හිත මෝරලා තිබුණේ. මොකද ඒ අය මේ ගෞතම බුද්ධ ශාසනයේ යම් අග්‍රස්ථාන සහිතව මහරහතන් වහන්සේලා බවට පත් වෙන්න, තවත් දැන් පුක්කුසාති වගේ අනාගාමි වෙනි මාර්ගඵල වලට පත් වෙන්න ඒ පෙරම් පුරාගෙන ආපු චරිත. ඒ චරිත මෝරච්ච තැන පිපෙනවා මිසක් කලින් පුප්පවන්න බෑ එහෙම. ඒක දැන් අපිට වෙලා තියෙන අපි දන්නේ නැහැනේ. අපි දැන් මේ ජීවිතේම මෝරලා පිපෙන්න සූදානම් අයද කියලා අපි දන්නෙත් නැහැ. අපිව මේ හිත පුරුදු කරලා තියෙන විදිහට තාම
පිපෙන්න ඔන්න මෙන්නවත් නැහැ කියලා දන්නෙත් නැහැ. පිපෙන්න ඔන්න මෙන්න නැත්තම් කරන්න ඕනේ ඒත් ඒ අවශ්‍ය මේරීමට හිත වැඩිවීමට ඕන කරන පුහුණුව ඒත් කරන්න ඕනේ. එතකොට ඒ පුහුණුව කරද්දි පින්වත්නි අපි එක්ක අවබෝධයටපත් වෙයි නැත්තම් අවබෝධයට සුදුසු විදිහට හිත මෝරයි දෙකෙන් එකක් වෙයි. ඒක ඔබ තුල කරන්න. හැබැයි ඔබ අනිකා තුලින් බලාපොරොත්තු වෙන්න එපා. අය හැමෝම මේ පුහුණුව අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒගොල්ලෝ මාර්ගඵල ලබන්න ඕනේ. අපි දන්නේ ඒගොල්ලෝ ඒ කරන පාපී දේවල් වලින් අනිවාර්යෙන් මිදිලා කියන ඔබේ යාළුවා වෙන්න පුළුවන්, ඔබේ ඥාතියා වෙන්න පුළුවන්. මෙයා මේකෙන් මිදිලා ඉක්මනට මේකට එන්න ඕනේ කියලා උපාදානයක් කරගෙන හිටියොත් පින්වත්නි උපාදානය කියන්නේ දුකක්නේ. උපාදානේ දුකක් කියන එක මේ කාමයට හෝ ඒවට විතරක් අදාළ නැහැ. ඔබට ධර්මයේ තුලට කෙනෙක්ව ගන්න ඕනේ කියන උපාදානෙත් දුකක් වෙනවා. ඒ දුකක් වෙන්නේ. ඔබ කෙනෙක්ව ගන්න ඕනේ කියලා හිතාගෙන වැඩ කරලා අන්තිමට අර එන්නේ නැහැ. එතනත් ඔබට දුකක්. ඒ නිසා එහෙමවත් උපාදානයක් තියාගන්න එපා. අනිකාට ඔබ උපකාර කරන්න ධර්මයට එන්න උපාදානය ඇති කරගන්න නැතුව. අපි සමහර වෙලාවට අර වාක්‍යයක් අහලා තිනවා පරිණත වෙනකොට තේරුම් ගන්නවා කියලා. සමහරවිට පරිණතකම නැතිකම තුල දැන් ධර්මයේ රසය එනකොට ධර්මයේ තුල අවබෝධයක් එනකොට පරිණත නැතිකම තුල ගැටි යනවා. අනිත් සමාජයේ කොහොම හරි මේක හරි ගස්ස ගන්න ඕනේ කියලා හිතනවා. නමුත් පරිණත වෙනකොට යාට තේරුම් යනවා එහෙම සමාජික පාට වෙනස් කරනවායි කියන එකක් අපි හිතුවට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙනම් පින්වත්නි බෝධිසත්වයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ ජීවිතේ අපි දකිනවා දැන් බුදුවරුන්ගේ කාලේ ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේටවත් තමන්ගේ යටතේ මහාන වෙච්ච සියලු චරිත එක තැනකට එක හිතකට ගන්න බෑ පින්වත්නි බුදුවරුන්ටවත්. උන්වහන්සේ ළඟ මහාන වෙලා ඉන්නවා සමහරලාට හිතන්නවත් බැරි මහ නොයේ පිස්සු වැඩ කරපු චරිත හිටියා මහාන වෙලා. දැන් එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ හරි ලස්සන පන්සලක් හැදුවා. ඒක නම් උදායි. මේ හාමුදුරුවෝ ලස්සන පන්සලක් හදලා ඉතින් මිනිස්සු එනවා දැන් ඒක බලන්න. දැන් බලන්න ඇවිල්ලා පන්සලේ විවිධ පින්තූර ඇඳලා ඒවා දැන් බල යනවා. මහත්ය ඉස්සරහෙන් යනවා, නෝන මැදින් යනවා, හාමුදුරුවෝ පිටිපස්සෙන් යනවා. යන ගමන් හාමුදුරුවෝ දැන් නෝන මේ හාමුදුරන්ට ඉස්සරහින් යන්නේ, මහත්ය ඊටත් ඉස්සරහින් ඉන්නේ. මහත්යට පේන්නේ නැහැ කිසි දෙයක්. මේ හාමුදුරුවෝ අර නෝනගේ අනවශ්‍ය තැන් අතින් ස්පර්ශ කරනවා. මේ යන අතරේ පස්සේ මේක අර නෝනා අර මහත්තයාට වෙන තැනකදී කියනවා. කිව්වට පස්සේ මහත්තයා එනවා. ඉතින් ප්‍රශ්න කෝටියයි. ඒ වගේ දේවල් බුද්ධ කාලේ වුණා. නොහික් දේවල් වුණා. ඒක ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේලාටවත් මේ කිසිම ප්‍රශ්න නැති සමාජයක් අඩුතරමේ සංඝ සමාජය තුලවත් හදන්න බැරි වුණා නම් පින්වත්නි බුදුවරුන්ටවත්. ඔබ හිතනවාද ඔබේ ගෙදර පරිසරයේ, කාර්යාලේ පරිසරයේ, යාළුවන්ගේ සමාජයේ ඔබ හිතන විදිහට එහෙම එකපාරට ඔක්කොම වෙනස් කරලා හැමෝම එක මතයකට පිනට අරගෙන ධර්මයට අරගෙන එහෙම යොමු කරන්න එහෙම බෑ පින්වත්නි. අර ඒකයි මම කිව්වේ. දැන් අද මේ දායකත්ව දරන කාංචනා නෝනලගේ පවුලේ හැමෝම එක හිතින් ධර්මයට කැමැත්ත තියෙන පිරිස. හැබැයි එහෙම තිබ්බා කියලා හැමතැනම එහෙම නෑ කියන එකයි මම කිව්වේ. හැම පවුලක්ම එක වගේ නෑ. පිනට එහෙම හැදෙනවා. සසර එකට යන එකට ධර්මයේ හැසිරෙන පිරිස සමහරවිට එකට එකතු වෙනවා. ඒක කලාතුරකින් වෙන පිනක්. දැන් ඔබ එහෙම තැනක නම් ඉන්නේ ඔබ ගොඩක් සතුටු වෙන්න. ඔබ මේ සමාජයේ ඉන්න අය අතරේ හරි වාසනාවන්තයි. සමහරලාට අපි දැකලා තියෙනවා නෝනයි මහත්තයයි දෙන්නම හරි පින්වන්තව එක අදිස්ථානයක එක වීරියක ඉන්න පවුල් තියෙනවා. හැමෝම එහෙම නැහැ. සමහරලාට මට ඇතැම් මහත්තුරු කතා කරලා කියනවා සයන්හන්ස මට ධර්මදී සිත්නෙත් අසපුවත් අහන්න දෙන්නේ නැහැ ගෙදර ඉන්න ගෑණි කියලා බයිනවා. එහෙම ඉන්නවා පින්වත්නි පවුල් විවිධයි. ඒ විවිධත්වය දැකලා ඔබ මේ සියලු දෙනා දිහා බලන්න සමහර විට එහෙනම් මේ බෝධිසත්වෙක් විය හැකියි. අපි දන්නේ නැති වුණාට. මටත් කලින් පිරිනිවන් පාන කෙනෙක් වෙන්න පුළුවන් කවදා හරි ආත්මයක. ඒ නිසා සියලු දෙනාම මේ ජීවිතය තුළ අනේ අහිංසක නෙළුම් විලක මල් වගේ කියලා දැකලා පොහොට්ටුවත් පින්වත් හිතන්නකො කවදාක හරි පිපෙනවනේ. අන්න ඒක මතකේ තියාගන්නකො. තාම පිපෙන්න කිසිම උත්සාහයක් නැති පොහොට්ටුවන් සමාජයේ ඉන්න
විවිධ අබල දුබලතා තියෙන කෙලෙස් බහුල අය දිහා බලන්න කවදා හරි මේ අය පිපෙයි කියන සිතින් අනුකම්පා කරන්න. ඒ අනුකම්පාව හිතේ තියාගෙන ඒ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් වාසය කරමින් ඔබ ඔබේ සිත රැකගන්න මේ උතුම් මනුසාසනයේ සමාජයේ දිහා බලන ඔබට සමාජයේ කෙරෙහි මධ්‍යස්ථ සිත ඇති කරගන්න උපකාරී කරන අනුශාසනයක් බවට පත්වෙත්වා කියලා ආශිර්වාද කරන මේක ඔබේ හිතේ දියුණුව පිණිසයි අපි දේශනාවේ මාතෘකාව මොකද්ද කියලා හොතේම මම උපමා කරගත්ත මේ නිලුම් විලක් වැන් සමාජයක් කියන එක බුදුරජාණන් වහන්සේගේ උපමාව. ඒ උපමාව සමාජයට දාලා බලලා සමාජයේ විවිධත්ව තේරුම් අරගෙන ඒ විවිධත්වය තුළ අපි කටයුතු කරන්න ඕන විදිය ගැන අපි යම් කතිකාවතක් මෙතන ඔබේ මනසට ඇති කරවන්නට උත්සාහ කරේ. සියලු දෙනාට මේ උතුම් අනුශාසනය ඔබේ හිත රැකගන්න උපකාර වේවා. අපි දන්නවා සමහරුන්ට පෞල් ප්‍රශ්න සමාජයේ තියෙන විවිධ ප්‍රශ්න වලට මේ වචන ටික මහා සිසිලසක් දැනෙනවා ඇති. මට සමහර ලාවට මේ වගේ අපි කරපු ඇතැම් අනුශාසන අහලා ඇතැම් අය කියන සයින්හන්ස මගේ හිතේ මහා පීඩනයක් නැති වුණා මේ දේශනේ ඇහුවට පස්සේ කියලා. ඉතින් මම දන්නවා මේ කරුණු ටිකත් කෙනෙකුගේ හිතට ලොකු සැනසෙල්ලක් වෙන්න පුළුවන්. තමන්ගේ පවුල ඇතුලේ විසඳ ගන්න බැරුව හිටපු ප්‍රශ්නයකට හිතන්න පැත්තක් වෙන්න පුළුවන්. තමන්ගේ කාර්යාලේ එපා වෙලා සමහරු ඉන්නවා රස්සාව දාලා යනවා. බුදුහාඳුරන්ට බයින් එක හං ඉන්න බැරිකමට රස්සාවෙන් අස් වෙනවා. එහෙම ඉන්නවා. පීඩනයක් ඇති වෙනවා. ඔබ උපාදාන වෙන්න එපා පින්වත්නි. ඒ අය මේ සමාජයේ බුද්ධ කාලෙත් නැත්තම් අද කොහොමද අපි නැති කරන්නේ? බුද්ධ කාලෙත් හිටියානම් ඒ වැනි අය බුද්ධ කාලෙත් හිටියානම් අද අපිට නැති කරන්න බෑ. ඒ නිසා හැම කාලෙම ඉන්නවා. ඒ ඉන්න අය දිහා බලන්න ඕන විදිය අපි හදාගන්නයි අපි ඕනේ. අපිට තියෙන්න ඕනේ. ඒකයි අපි මේ අද කතා කරේ. හොඳයි. හැම දිනාටම අද සිත්නෙත් අසපුව ඔබේ සිත් සංසුන්ව ඔබේ සිත් නිවාගෙන සුවසේ මේ සසරින් ඔබට ඉක්මනින් මෙතර වීමට මේ පාරුව අවුල් කරගන්න. මේ පාරුව මේ සසරින් එතර වෙන පාරුව හිල් හැදෙනවා අපි ඔයගේ දකින කෝණිකින් සමාජයේ කෙරෙහි නොගැටි අපේ ගමන ගියේ නැත්තම්. ඒ නිසා පින්වත්නි ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා මෙත් සිතින් ඔබේ හිත සංසුන්ව සමාජය දිහා බලන්න වාසනාව ලැබේවා කියලා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වයෙන් ඉතාම මෙත් සිතින් ගෞරවයෙන් එකතු වෙන්නේ පුත්තලම වනාත විල්ලුවේ රුහුණු ස්ටෝස්හි පින්වත් කාංචනාගමගේ මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් විසින්. ඉතින් WJ සිරිඥාන පියාණන්ට කල්යාණ හේරත් මෑණියන්ට විශේෂයෙන්ම ඒ අම්මට තාත්තට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන පින්වත් කාංචනා ගමගේ මහත්මිය. අපි ඔය කල්යාණ හේරත් අම්මා වුණත් හරීම පින්වන්ත අම්මා කෙනෙක් විදිහට දැන අඳුනගත්තේ. ඉතින් වෙනුර පුතාට වෙනුරි දියණියටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. තාම පින්වන්ත පුංචි දරුවෝ ඒ අය හේරත් ආනන්ද මහින්ද කියන මාමල තුන්දෙනාට පවුල් වල සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තුෙන් අද මේ දායකත්වයට එකතු වෙන්නේ. මේ සිරිඥාන කියන පින්වත් පියාණන් රෝගාතුරව සිටින්නේ. අපි ඒ තාත්තටත් විශේෂයෙන් නිරෝගී සුවය ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරනවා. වෙනුරේ දියණියත් රෝගාතුරව සිටිනවා. ඉතින් ඇයටත් අපි මේ වෙලාවේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ පවුලේ සියලු දෙනාගේ මිය ගිය හැමෝටම පරලෝ සැපතේ සුදු අම්මා තා අත්තා ඇතුළු සංසාරගත සියලු මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අත්ංගෙත් ඔබ හැමදෙනාගේම සසරගත සියලුම මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ඊටාම ආදරෙන් මෙත් සිතින් ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි අපිට මතකයි ගම්පහ බවුන් පැලැස්සේ භූමිය අපි බවුන් පැලැස්ස ගොඩනගන්න බලන දවසේමයි මේ ඇත්තොත් බවුන් පැලැස්සට භූමියක් පූජා කරන්න බලාපොරොත්තු වෙමින් පෙන්නවා. නමුත් එදා මට ඒ භූමිය දැක්කට මට හිත ගිය ගම්පහ බවුන් පැලැස්ස භූමියට ඒ වෙලාවේ. නමුත් සමහර විට තමන්ගේ හිත අතහැරලා ඉවරයි අදටත් මේ බවුන් පැලැස්ස වෙනුවෙන් අපේ භූමියක් අක්කර 10ක භූමියක් මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඇත්තෝ එදා ඉඳලා හිතින් අතහැරලා දාලා තියෙනවා. ඒ පින් සිත් හැමදාම ඇති කරගෙන
තමන්ගේ භූමියේ ඒ ගොඩනැගිලි ඉදි කරන්න බැරි වුණත් ඔවුන් ගම්පහ හදපු ගම්පහ බවුන් පැලැස්සට බොහෝම උපකාරී කළා ඒ ගොඩනැගිලි ඉදි කිරීම ආදී කටයුතු වලට. ඒ වගේ මෙත්සිතින් පින් කරන පිරිසක්. නෙත් එක්ක හැමදාම ඉන්න පින් ඇති ඇත්තෝ හැමෝටම අපි ආශිර්වාද කරනවා. නෙත් ආයතනය නිසා ඔබේ සුගතිය හදාගෙන ඉවරයි පින්වත්නි. දැනටමත් මේ සිත්නෙත් අසපු ආදී දේශනත් නිසා ඔබ නිවනට පියවරෙන් පියවර ලං වෙනවා පින්වත්නි. අපි දන්නවා සමහරුන්ට ඒව අපිත් එක්ක කතා කරද්දී ඇස්වල කඳුළු වුණනවා. අපි කවදා හරි දවසක දෙවියන් අතරට ගියොත් නෙත් ආයතනය අපිව එදාට එතෙන්ට ගෙනියන්න අපිට උදව් කරපු කල්යාණ මිත්‍රත්වයක් කියලා සිහි කරන ඇත්තෝ අතරේ තවත් පිරිසක් මේ ඇත්තොත්. ඉතින් අපි සිත්නෙත් අසපුවත් එක්ක ඉන්න හැමෝටම එකසේ ආශිර්වාද කරනවා. නෙත් එක්ක ධර්මයේ හැසිරෙන ඔබ සියලු දෙනාම මෙලොව යහපත ලබත්වා පරලොව සුගතිය සලසා ගනිත්වා. නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන් අපේ පින්වත් නිහාල් මහත්මයා, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාම සියලුම දෙනා චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් කරගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියෝද සතුටින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. එකසේ සියලු දෙනාම සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි නිමාවටපත් වුණේ. මේ ආසන්න සති කිහිපයේ දේශනා ඇහුවම මේ සංසාර චක්‍රය, මේ භව චක්‍රය පිළිබඳව කළ විග්‍රහයක් වගේ මට දැනුනේ. අපිට මතකයි ගිය සතියේ අපේ ආමඳුරෝ දේශනා කළා මේ මරණය පිළිබඳව. එකම කෙනාගේ මරණය ඊළඟ භවයේදී තමන් විසින්ම යම් ආකාරයෙන් පුණ්‍ය කටයුතු කරලා සමරන අවස්ථාවන් පිළිබඳව, තමන්ගේ ඥාතීන් විසින් සිදු කරන අවස්ථාවන් පිළිබඳව මේ මෙතනදිත් මට හිතෙනවා මේ වගේද කියලා. සංසාරේ විවිධාකාරය හමු වෙනවා. සමහරලාට තමන්ගේ පෙර භවවල අයත් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි නොවෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව. හැබැයි ආසන්නයේදී එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. මේ කොහොම නමුත් ඇතැම් වෙලාවට අපි සමහරලාට ගැටිලා තියෙන්නේ අපේ අයත් එක්කමයි, අපි එක්කමයි. එතකොට සමහර අය මොන හරි දෙයක් ඇහුවට පස්සේ ටිකක් පරණ විස්තර අහලා හිතෙන් කේන්ති ඇති කරගන්න, වෛරය ඇති කරගන්නවා. මීට අවුරුදු 60 70කට එහා මෙන්න මේ වගේ කෙනෙක් හිටියක සමහරවිට ඒ අපිමද දන්නේ නැහැ. ඒ වගේ භව චක්‍රේ, සංසාර චක්‍රේ හරි අපිට හිතන්නට බොහෝ දේවල් තිබෙනවා. ඉතින් අපි ඒ ඉන්න තැනදී, අපි ඉපදුණු භවයේදී ඒවට ඇලෙනවා, ගැටෙනවා. මේ ඇලෙන ගැටෙන එක අපිට කොතරම් හානි කරද කියන කාරණය මේ දේශනාව ඔස්සේ මනාව පැහැදිලි වෙනවා. අපි සාකච්ඡා කරමු තවත් ඒ සම්බන්ධව විශේෂ වූ කාරණා රාශියක් අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව උදා කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වන්න 0112536363 දුරකථන අංකය සඳහා විවෘතව තිබෙන්නේ. අපි විරාමයට යන මොහොතේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි නැවත සෙනසුරාදා සිත්නෙත් අසපුව සමගයි සම්බන්ධ වන්නේ. මේ ධර්මය ඇහෙන කාලය, සංසාරයේ භවය පිළිබඳව අපි කතා බහ කරනවා. විශේෂයෙන්ම සමහරු කියනවා මම සසරේකට පතාගෙන ආවේ කියලා. සමහරු කියනවා මගේ සසරේ වෛරක්කාරයෙක් මේ කියලා. අපි දන්නේ මේවා කොහොමද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි එතන හිර වෙලා ඉන්න ඕනද? සසරේ වෛරක්කාරයෙක් නම් ඒ වෛරක්කාරයට හසු වෙවීම ඉන්න ඕනද? සසරේ පතාගෙන ආව නම් එයාවම නැතුව බැරි වෙයිද? එන්න මේ දේවලුත් මට හිතෙනවා අපිට සාකච්ඡා කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. මොකද වර්තමානයේ ඇහෙන දේවල් දිහා බැලුවහම එහෙම අපිට හිතන්නට අවස්ථා තිබෙනවා බොහෝ විට. ඒ නිසා ශ්‍රාවකයන්ට වැදගත් වේවයි කියලා විශ්වාස කරන කාරණා අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන. අතර විශේෂයෙන්ම දැන් කොරෝනා වසංගතයත් ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබුණත් දැන් අර ඒ සඳහා ලබා දෙන්නා වූ එන්නත ලබා දෙනවනේ. ඒ නිසා යම් තරමකට හිතේ බය සැක අඩු වෙලා තිබෙන. හැබැයි එහෙම කරගන්නත් එපා. ආරක්ෂාකාරීව කටයුතු කරන්න. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් තුනුරුවනේ ආශිර්වාදය සෑම විටම ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතර විශේෂයෙන්ම පරිත්‍රාණ දේශනාවන්ගේ
ආශිර්වාද ලබා දෙන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ දරනවා. ඒ පිළිබඳව අපිට තුල තිබෙනා වූ විශ්වාසය සහ ගෞරවය නිසාමයි මේ දේ සිදු කරන්නේ. ඒ නිසාම සවස පහන් කන්ද ආශිර්වාද පූජාව නැවතත් අපි ආටානාටි සූත්‍ර දේශනාව ඔබට සමීප කරවමින් ඔබට ආශිර්වාද කරන පිරිත් සූත්‍ර සජ්ජායනාවක් ලෙසින් සමීප කරවන්නටයි කටයුතු කරලා තිබෙන්නේ. අපේ නරවැල්පිට ස්වාමින් වහන්සේ පරිත්‍රාණ දේශනාව සිදු කරනවා. ඉතින් සවස් 6ට 5:55ට තරමක් පොඩ්ඩක් 6 තමයි වෙන්දට පහන් ගන්න පටන් ගන්න වෙලාව විනාඩි 5ක් මෙහාට ගත්තා. ආටානාටි සූත්‍ර දේශනාව ටිකක් දිගු දේශනාවක් නිසා. ඒ නිසා 5:55ට ආටානාටි ශ්‍රවණය කරන ගමන් ඔබත් සජ්ජායනා කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ සිහිපත් කරනවා අපි එළඹෙන ශ්වේත පූජා වැඩසටහන පොහොදා වැඩසටහන මෙවර සිදු කරන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල දිවාගුහ රාජමහා විහාරස්ථානයේ. ඉතින් මේ ශ්වේත පූජා වැඩසටහන බොහොම වටිනා වූ වැඩසටහනක් ලෙසින් සීල සමාදාන වැඩසටහනක් ලෙසින් ඔබට සමීප කරවන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සිත්නෙත් අසුපුවේ දින දෙකේම සෙනසුරාදා සහ ඉරිදා කියන දින දෙකේ අපේ ගරු දේශකයන්න් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේලාගේ අනුශාසනා විශේෂයෙන්ම ශ්වේත පූජා සජීවී වැඩසටහන මැදින්පුර පසළොස්වක පොහොදා උදෑසන 8 සිට අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ උතුම් වූ දේශනාව ධර්ම සාකච්ඡාව ඇතුළු ඒ උදෑසන පින්කම සිදු වෙනවා. ඉන්පසුව සන්ධ්‍යාවේදී කුරගල ඓතිහාසික පුදුබිමේ සිට මහසෑයට මුල්ගල තබල ඒ චෛත්‍යරාජානන් වහන්සේට මුල්ගල තබල ඉනික්බිතිව සන්ධ්‍යාවේ පැවැත්වෙනා වූ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අන්තර්ගත වැඩසටහන අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන නිසා අපි ඔබට ආරාධනා කරනවා බොහෝම හිත නිවා සැනහෙන්නට පුළුවන් අවස්ථාවකුයි අපි ඔබට උදා කරන්නේ ලැබෙන පුරපසළොස්වක පොහොය දිනේ සඳහා සහ සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡාව ආරම්භ කරන මොහොත නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ මම හිතනවා මට කතා කරන්න ඉස්සෙල්ලා අපි ශ්‍රාවකයෙකුටම අවස්ථාව ලබා දුන්නොත් හොඳයි කියලා 0112 55 33 63න් සම්බන්ධ වෙලා සිටිනවා කෙනෙක් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා ඔබේ තහම් ගැටලුව ඉදිරිපත් කරන්නට. ආයිබෝවන් තෙරුවන් සරණයි මම ජයන්ත රාජවික්‍රම කොට්ටාවෙන් කතා කරන්නේ. ඔය ජයන්ත මහත්තයා කියන්න. වහන්සේගේ ධර්මදේශනයේ සවන් දෙනකොට ඇත්තම අපිට හරි අපහසුතාවයක් දැනුණා මේ කොහොමද අපි පුජ්‍යලයක් එහෙම නැත්නම් බෝසත්යන් වහන්සේ කෙනෙක් එහෙම අපි මේ කාලේදී අපිට මුණ ගැහිලා අපි දොස් නගලා තියෙන්න පුළුවන් කියන අදහස අපිටත් හිතෙනවා. මොකද වහන්සේ වුණත් සමහරලාට යම් වේචන පුජ්‍යලයන් ඉදිරිපත් කරන වෙලාවල් තිබිලා තියෙනවා කියලා අපිට මතකයි. දැන් ඒ අය අපි නොදන්න උනාට අපිට ඉස්සෙල්ලා සසරින් එතර වෙන බෝධිසත්වයන් වහන්සේලාරි නිර්වාණ ධාතුවට නිර්වාණ සුවය ලබන පිරිස හරි වෙන්න පුළුවන් කියන එකයි ඔබ වහන්සේගේ ධර්මදේශනෙන් මේ කියුනේ කියලා මට වැටුනේ. ඉතින් ඒ අනුව අපි කොහොමද මේ පුජ්‍යලයන් එහෙම වර්ගීකරණයක් කරන්නේ නැතුව අපිට වෙනව නේද? හොඳයි අපි දැනගත යුතු කාරණාවක් ස්වාමීන් වහන්සේ. අපි ඇතැම් වෙලාවට අපි අතින් වෙන දෙයක් ඒක සාමාන්‍ය සමාජයේ ඕනෑම කෙනෙක් අතින් වෙන්න පුළුවන්. හොඳ දෙයක් දුටු විට අපි අගය කරනවා වගේම නරක දුටු විට අපි ඒ නරක පිළිබඳව කතා බහ කරනවා. හැබැයි පුද්ගලයා හෝ සිද්ධිය කියන්නේ දෙකක් සමහර වෙලාවට. මම වහන්සේගෙන් මේ කාරණාවට ප්‍රවේශය ලබන්න බලාපොරොත්තු වෙන එතුමන්ගේ ප්‍රශ්නයත් එක්ක මේ මගේ හිතේ තිබුණු දේත් එක්ක පුද්ගලයයි සිද්ධියයි අපිට එතකොට එහෙම දෙයක් පිළිබඳ විවේචනය කරන්න හෝ අගයන්න පුද්ගලයා කේන්ද්‍රගත විය යුතුමද නැත්නම් සිද්ධිය ප්‍රධානම? හරියට හරි වරුණ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්වයා කිලිටි වෙන්නේ සිත අපිරිසිදු වීමෙන් මිසක් සත්වයාගේ අපිරිසිදුකම නෙමෙයි මේක. සිතේම තියෙන කිලුටුකම තමයි මේ සත්‍යාව කිලුටු කරලා දාලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි ඇඳුමක් කිලුටු වෙලා තියෙනවා කියලා කියනවා. මේ කිලුටු කියන්නේ වරුණ ඇඳුමේ තියෙන දෙයක් නෙමෙයි. ඒ කිලුටු කියන්නේ තනිකර ආගන්තුක දෙයක්. එහෙමයි. ඒ නිසා අපි සමහර වෙලාවට කවුරු හරි කෙනෙක් අපේ තුමු ධර්මය විකෘති කරනවා. අපි සිත්නෙත් අසුපේ කවුරු හරි කෙනෙක් ගැන කතා කරලා තියෙනවා නම් කතා කරලා තියෙන අනිවාර්යෙන් ධර්මය විකෘති කරපු කවුරු හරි කෙනෙක්. නැතුව ආගවත් පුද්ගලික ජීවිතවල ප්‍රශ්න අපි කවදාකවත් කතා කරලා නැහැ සිත්නෙත් අසුපේ තුළ. එතකොට
යම් කෙනෙක් ධර්මය විකෘති කරද්දී ඒ කිලුට ගැන අපි කතා කරනවා. හැබැයි අපි හැමතිස්සෙම කියලා තියෙනවා ඒ අධර්මවාදියා දිහා බලන්න ඕන මෛත්‍රී සහගත ස්වභාවය මොකක්ද කියලා. දැන් විශේෂයෙන් මේ මෑතක දේශනාවක වරුණට මතක ඇති අධර්මවාදියා ගැන ගැටුනොත් එතනත් ඒ ගැටීමත් අධර්මයක් කියලා මං දේශනාවක සිහිපත් කළා. එහෙමයි සයනස. අංගුත්තර නිකායේ අජිත කියන සූත්‍රය ඇසුරු කරලා කරපු දේශනාවේදී පහුගිය දවස්වල මට අදත් ඒ දේශනේ අහපු අන්තර්ජාලය ඔස්සේ අහපු නෝන කෙනෙක් මට එවලා තිබුණා මේ ධර්මවාදී අධර්මවාදියා ගැන විශේෂයෙන්ම අධර්මවාදීන් කෙරෙහි ගැටෙන තැන නොගැටී ඉන්න ගොඩාක් උදව් වුණා කියලා ඒ දේශනාව. සහ මමත් ඒ වැඩසටහන තුළ මට මතකයි ධර්ම සාකච්ඡාවේදී එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන සද්ද නැතුව ඉන්නද මේව විවිධාකාරයෙන් ඔබ වහන්සේගෙන් විමසුවා. ඉතින් එතකොට අපි අදාළ ඒ කිලුට විවේචනය කරනවා. ඒක බුදුවරුන්ගේ ස්වභාවය. බුදුවරු සත්පුරුෂයාගේ වර්ණනා කරනවා. අසත්පුරුෂයා විවේචනය කරනවා බුදුවරු. හැබැයි ඒ අසත්පුරුෂයා කියලා කිය අසත්පුරුෂ ධර්මයට මිසක් අර පුද්ගලයට නෙමෙයි. මොකද මේ පුද්ගලයා කියන්නේ ඇත්තටම ආගන්තුක කෙලෙස් නිසා ඒ වෙලාවේ වැහිලා ඉන්නේ. හරියට උදාහරණයකට ගත්තොත් එහෙම හඳක් වලාකුළු වලට වැහිලා තියෙන තාක්කල් ආලෝකෙ වැටෙන්නේ නැහැ. එතකොට මේ වලාකුළු වලට වැහුණා කියන එකටයි විවේචනය කරන්නේ. හඳට නෙමෙයි. එතකොට වලාකුළු වලින් මිදුන ගමන් ඒ හඳ තවදුරටත් වැහිච්ච හඳක් නෙමෙයි. ඒක බබලනවා. ඒකනේ අපි අඟුලිමාල සයන්හන්සේගේ ධාතුන් වහන්සේලාට වන්දනා කරන්නේ. අපිට උන්වහන්සේ වලාකුළු වලින් මිදිච්ච හඳක් වලාකුළු වලට පෙර වැහිලා හිටියා. ඒ නිසා අපි ඕනෑම කෙනෙක් දිහා දැන් අපි කියන්නේ අපි මේ දේශනාවේදී කොහෙත්ම අපි අදහස් කරලත් නැහැ මේ සමාජයේ හැම පෞකාරයම බෝධිසත්වය කියලා හැම කිව්වේ නැහැ. අපි කියන්නේ සමාජ බෝධිසත්වය දිහා බලන එක කෝණයක් තියෙනවා. එක කෝණයයි. ඇයි ඒ කෝණේ විතරක්? ඒකයි මේ ඒක හානි කර වෙන්න පුළුවන් අපිට. එක කෝණයකින් විතරක් බලන්න එපා. එහෙමයි. බෝධිසත්වවරු ඉඳලා තියෙන අනිත් කෝණෙත්. එතකොට බෝධිසත්වය මගහැරෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි අපි එක දෙයක් දන්නවා. බෝධිසත්වය කවදාකවත් ධර්මයේ විකෘති කරන්නේ නැහැ. මොකද බෝධිසත්වය කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. වරුණ ධර්මයේ විකෘති දැන් බුදුරජාණන් වහන්සේට කාලකන්‍යා කියලා ජෝතිපාල බෑන්නේ ධර්මයේ විකෘති කරා නෙමෙයි. එහෙමයි. එතන කාලකන්‍යා කියලා බෑන්නේ මේ අර තරුණියව මහාන කරනවා. තරුණියව මහාන එයාට තිබුණා මේ වැඩක් පොලක් කරන්න පුළුවන් සමාජයට වැඩක් කරත හැකි තරුණයන්ව නිකම් මේ ගස් යට වාඩි කරවනවා. කිසිම වැඩක් කරන්නේ නැතුව ගස් යට වල අනුන්ගෙන් කකා ඉන්නවා. ජෝතිපාලට අන්න ඒක පෙන්වන්න බැරුව තිබුණා. එහෙමයි. එයා කල්පනා කරා මේ සමාජي කාලකන්ණි කරනවා. මේ අනුන්ගෙන් හිඟා කරනවා. කකා ගස් යට වෙලා ඉන්නවා. ඇයි මේ කී ඕක තමයි එන්න තිබු ප්‍රශ්නේ. තු එයාට ධර්මයේ සම්බන්ධ දැන් එයා ධර්මය දැනගත්ත ගමන් මොකද උනේ? ධර්මය දැනගත්ත ගමන් පැහැදුනා මහාන වුණා. එතකොට බෝසත්වරු කිං කුසල ගවේසි යන්නේ එක හැමදාම මතක තියාගන්න. මොන ගවේසිද වරුණ? කිං කුසල ගවේසි කියන්නේ බෝධිසත්වරු සසර පුරාම හොඳ මොකද්ද නරක මොකද්ද? අර්ථය මොකද්ද අනර්ථය මොකද්ද? ධර්මය මොකද්ද අධර්මය මොකද්ද? විනය මොකද්ද අවිනය මොකද්ද? මේක හොයනවා කියනවා බෝධිසත්වරු. ඕක ස්වභාවයක්. එතකොට දැන් ওই තපස් ජීවිත රකින්නේ උන්වහන්සේලා ඒ ජීවිතේදී අර බුදුරජාණන් වහන්සේ එතනදී ওই සිද්ධිය කියලා උන්වහන්සේ පෙන්වන වෙලාව රජුරවන්ට අර තපස් ජීවිතයේ තුලදී වෙච්ච වැරද්ද රජුරවන්ට කියන තැන ගාතාවක් කියන ලස්සන. නීවරණ වලට යට වෙලා ඇත්ත වැහිච්ච හැටි රාගයට යට වෙච්ච හැටි ලස්සන ගාතාවකින් කියන. එතකොට තාපසයා ධර්මය දැනන් ඉඳලා නෙමෙයි. මේ ධර්ම නොදැන හිටිය නෙමෙයි. තාපසයා රාගය ආදීනව දැනන් ඉඳලා. රාගය නිසා හිත යට වෙන හැටි ඔක්කොම දැනන් ඉඳලා. ඒ ධර්මෙ දැනගෙන තමයි මේ වැරද්ද වෙලා තියෙන්නේ. එතකොට කිං කුසල ගවේසි. එතුමා ඒ ආත්මෙදිත් අර්ථ මොකද්ද අනර්ථ මොකද්ද දැනගෙන තමයි තපස් ජීවිතේට ගිහින් තියෙන්නේ. නමුත් මෙහෙම වරදක් වුණා. ඒතර අපිට තියෙන්නේ දැන් මෙතන කවුරු හරි කෙනෙක් වරදක් කළාම ආයා බෝධිසත්වෙක් විය හැකි කියලා සාධාරණීකරණ එක නෙමෙයි. ඒ වරදට විවේචනය තියෙන්න ඕනේ. එහෙමයි. අනිවාර්යෙන් ඒ විවේචනයේ ද්වේෂ සහගත වෙනවනේ මේ සමාජේ. එහෙමයි. දැන් ඔබ වහන්සේ තන මට මේ දැනුනේ
හැඟුනේ ගොඩක් වෙලාවට දැන් ඔබ වහන්සේ කියන ඒ තුලින් අපිට රැකවරණයක් කියන්නේ. අපේ හිත රැකගන්න. ඒ අපේ හිත රැකගන්න. අපෙන් ප්‍රශ්න යොමු කරපු ඔය කොට්ටාවේ මහත්තයා හොඳට තේරුම් ගත්ත කෙනෙක් කියලා හිතෙනවා. මොකද එතුමා කාලය තිස්සේ අපේ දේශන දිගටම හොඳින් අහන කෙනෙක් කියලා හිතෙනවා. එහෙමයි. මම වෙන්දට කතා කරනවා අද කතා කරනවා හැමදේම එතුමා හොඳින් අහලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ හොඳින් අහන කෙනා දන්නවා ගෞතම හාමුදුරුවෝ අධර්මවාදියා ගැන දකින්නේ කොහොමද? අධර්මවාදියාගේ අධර්ම විවේචනෙත් කරනවා. ඒ විවේචනය තුළ අධර්මවාදියා ගැන මෙත්සිත ඇති කරගෙන කරුණාවෙන් ඒක පෙන්වලා දෙන්නේ කොහොමද? ඒ වගේම ධර්මවාදියා ගැන කිසිම අපි ඊර්ෂ්‍යාවක් නැතුව ධර්මවාදීන්ව නම් කියලාම අනේ මේ ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න කියලා අපි ප්‍රශංසා කරන හැටි දන්නවා. ඉතින් එතෙන්දී අපි මෙතනදී විශේෂයෙන් මේ අද මේ ඉදිරිපත් කරපු කරුණ තවත් හොඳින් වටහා ගන්න අපි මෙතන අනිවාර්යෙන් කියන්නේ සත්වයාව කිලුටු කරලා තියෙන ආගන්තුක කෙලෙස් වලට සාධාරණීකරණය කරන්න නම් එපා මේ කාරණේ අරගෙන තමන්ගේ හිත රැක ගැනීමට විතරක් හිතන්න. බෝධිසත්වවරු කියන්නේ එක කෝණකින් විතරක් බලන්න ඕනේ මේ සුදු ඇදගත්ත සාන්ත දාන්ත තීන්ත ගොප්පි විතරක් නෙමෙයි කියන එකයි කියන්නේ. එහෙමයි. හොඳයි. සයන්ස මට දැන් අතනදී තියෙන කාරණාවක් මේ සමාජය හදන්න අපිත් උත්සාහ කරනවානේ. මාධ්‍යයක් විදිහට අපිත් උත්සාහය සමාජයක් හදන්න. දැන් ඔබ වහන්සේ අද දේශනාවේදී කිව්වා සමාජයක් හදන්න නෙමෙයි අපි සමාජයක් හදන්න ඕන. හැබැයි එහෙම වෙනවාද කියන ඒක මං කිය උපාදාන කරගන්න එපා කියලා. ඔව්. දැන් ඒතකොට අපි සයන්ස අපි දැන් යහපත් දේ කරනවා තමන් කෙනෙක් දැන් තව කෙනෙක් ඒ තැනට ගන්න. දැන් එහෙම ආපු නැති විට අපි කලකිරෙනවා. අපි කලකිරෙනවා, ගැටෙනවා, මිතුරුකම අතහරිනවා සමහරලාට. මේ වගේම දැන් ඔන්න සමහර විට අපිට අහන්න ලැබෙන වචනයක් තමයි මේ කාලේ බණ කියලා වැඩක් නැහැ. සමාජ වියරු වැටිලා මේවට බණ කියනකට වැඩිය අපේ වැඩක් කරගන්න එක හොඳයි. මෙහෙම අත්හරින්නත් එතකොට අපිට කියන අවස්ථාවක් තිබෙනවනේ. ඔය වචනේ අපි අහලත් තියෙනවන තරම් අපි කියලාත් තියෙනවා. එහෙමයි. හැබැයි පරිණත වෙදි තේරලා තියෙනවා. දැන් පරිණතයි කියන දැම්බි පරිණතයි කියන එක නෙවෙයි. ඒක කියන මොහොතේට වැඩිය යම් පරිණතකමක් එනකොට තේරෙනවා. එතනක් තියෙන ගැටීමක්. ඒ කියන්නේ අපි සමාජයත් එක්ක ගැටුණාට පස්සේ හිතනවා වැඩන්නේ මේගොල්ලන්ට කියලා හතෑරලා දානවා. ඒක මේ ගැටීම ප්‍රකාශ කරන්න පාවිච්චි කරන තවත් එක්තරා වාක්‍යයක් මිසක් අවබෝධයක් නෙමෙයි. එහෙමයි. වරුණ ඒ කියන්නේ අර කලකිරිනවා කියන්නේ අපි ශෝකයටපත් වෙනවා, දුකටපත් වෙනවා සහ ඒ ගැටීම නැත්නම් ද්වේෂය ඇති වෙන්නේ එතනදී. දැන් බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා ඇති කේසි සූත්‍රයේදී කියනවා මේ උපදෙස් දීලා මෘදු විදියට උපදෙස් දෙනවා. එහෙම නැත්නම් පරස විදියට උපදෙස් දෙනවා. පරුසේන පිවිනේමි සංහේන පිවිනේමි. ඔය දෙවිදිහෙම උපදෙස් දීලා දෙක එකතු කරපු උපදෙස් දීමකුත් තියෙනවා නැහසර ඔය තුනෙන් එකක්වත් අහන්න නැති කෙනාව අතෑරලා දානවා කියනවා. එහෙමයි. ඒ අතෑරලා දානවා කියන්නේ යාට ආය අනුශාසනා කරන්නේ නැහැ. චන්න භික්ෂුවර කළා වගේ. ඔව්. කරන්න කිව්වා. හැබැයි උන්වහන්සේ එහෙම කොහේ හරි කරා කියලා කාට හරි උන්වහන්සේ මේ හම්බෙන කෙනා එක කියවනවද? දැන් ඔන්න දැන් චන්න අපි නිකන් කියමු එහෙම කාව හරි කළා. අතෑරලා දැම්ම. එයාට උපදෙස් දෙන එක සම්පූර්ණම අතෑරියා. දැන් ඔන්න එනවා ඒ ටිකකට පස්සේ කොසල් රජුරු එකක් කියනවා මේ බලන්නකෝ මම අර මෙයාට කිව්වා ඇහුවේ නෑ අතෑරලා දැන් මට එපා වෙලා තියෙන්නේ. ආයෙ එනවා ටිකින් විසාකටත් කියනවා. විසාකවද්ද කියන්නේ මේ ටිකේම අරයට කිව්වා අහන්නේ මම අතෑරලා දැම්ම. ඔය එහෙම කියවන්නේ වරුණ. අතෑරලා දැම්ම කියලා. එහෙමයි සන්ස. ඒ මේක හිත ඇතුලේ වෙනම ප්‍රපංචයක් කරගෙන අර කෙනාට තමන් ඒකත් එක්ක ඒතකොට ජීවත් වෙලා තියෙනවා. ගැටෙනවා. ඒක ගැටි ඒ හම්බෙන කෙනත් එක කියවනවා මම අතෑරලා දැම්ම බෑ වැඩක් නෑ කොච්චර කිව්වත් අහන්නේ කියවන්නේ කවදාකවත්. ඒක අවබෝධයෙන් එහෙම අතහරින කෙනා ගැටීමක් තුල අතහැරනවායි කියලා ඇත්තට මේක අතහැරීමක් නෙමෙයි. දැන් එතන තල්ලාගෙනම ඉන්නවනේ. දැන් එනේන කෙනත් එක කියන්න තරම් අරමුණක් වෙලා. එහෙනම් ඒ අරමුණ අල්ලගෙන. ඉතින් කොහොමද අතහැරලා කියන්නේ? මම අතහැරලා කිව්වට අතහැරලා නෙමෙයි අල්ලගෙනම ඉන්නේ. තාම අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ඒක ගැටීමක් විදිහටම දකින්න ඕනේ. මේ හරි සියුම් තැන්නේ ස්වාමීන් වහන්සේ මෙතන තියෙන ප්‍රශ්නේ මට අපි දේශනේ තුල කතා කරපුවා, ගියවර දේශනේ කතා කරපුවා මේ හැමතැනම හරි සියුම්. ඒක තමයි. දැන් මේක මට හිතෙන්නේ මිනිස්සුන් වරදවා අවබෝධ කරගන්නේ මේ සියුම් භාවය නිසාද කියලා. සමහරුන්ට හිතෙනවා
මේ කියන නිසා මේක කලින් මෙහෙම වෙලා තියෙනවා. එහෙමම කියලා එක තව තැනකට ආදේශ කරලා බලනවා. තව කියපු කෙනෙකුට ආදේශ කරලා බලනවා. තමන්ගේ ජීවිතේට ආදේශ කරලා බලනවා. ඒ තුල ඇලීමක් හෝ ගැටීමක් විතරයි ඇති වෙන්නේ කියන තැනට ඇවිල්ලා නැතුවයි මේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් ඔබ මුකුත් වුණේ හිතන්න වරන ගෙදර දෙන්නත් එක්ක රණ්ඩු වෙලා. නෝන මහත්තයාද රණ්ඩු වෙලා. කොච්චර කිව්වත් අහන්නේ මේ ගෑන්ට කිව්වට වැඩක් නැහැ කියලා අතහැරලා දැම්ම කී ඉන්නේ මහත්තයා. එහෙමයි. ඒ වෙලාවට බලන්නකෝ අර වෙනද තිබ්බ ප්‍රියමනාපකමින්ද කතා බහ කරන්නේ නෝනත් එක්ක. අන්න ඒ જાති එකක් නේ ඕකත්. ඒ කියන්නේ මේ ගැටීමේ මුහුණුවර ප්‍රකාශ කරන විදි. ඉතින් ඒක හරි සියුම්. ඇත්තටම අඳුර ගන්න ඕනේ හිත දිහා බලන කෙනා. කොහොමද අපි හඳුනගන්නේ? ඒ කියන්නේ ඒ තැනදීමද හඳුන ගන්න ඕන මේක නැත්තම් තව ව්‍යසනයන් අපි කරගන්නේ. ඔව් දැන් ඔකේ වෙලා තියෙන වරුණ ගැටීම කියන එක අනාගාමී ඵලයට පත් වෙනකම්ම තියෙන දෙයක් නෙමෙයි. මේක හරි සියුම් වෙනවා සමහර තැන්වල. එහෙමයි. අපිට නොතේරුණාට සමහර ගැටීම් එනවා. ඔය රේරුකාණේ චන්දේමල සන්නංශගේ වංචක ධර්ම කියන පොත පුළුවන් නම් අපි යෝජනා කරනවා කාටත් කියවන්න කියලා. ඒ වංචක ධර්ම කියවනකොට තේරෙයි හිතේ තියෙන වංචාකාරී ස්වභාවය සමහරලාට පිංකම් විදියට එළියට එනවා. අල්පේච්ඡතාව විදියට එළියට එනවා. දැන් වරුණ ඔබ හිතන්න සමහරලාට ඔන්න ස්වාමීන් වහන්සේ නමකට කවුරු හරි කෙනෙක් වාහනයක් පූජා කරා. එහෙමයි. දැන් මේ වාහනේ පූජා කරපු එක ගැන කවුරු හරි ඒ ආරාමෙම දායකයෝ ටිකක් කියනවා අපේ හාමුදුරුවෝ අගේට හොඳට හිටියා. අන්න ඉතින් දැන් ඉතින් වාහන පූජා කරලා දැන් ඉතින් අපේ හාමුදුරුවන්ව මේ නැති කරන්න තමයි මේ. දැන් නිවන් යයි කියලා ඔන්න දැන් විවේචනය කරනවා. සමහර විට හරි සමහර විට ඕන එක කියන එක ඇතුලේ ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ජීවිතේ පිරිහෙයිද කියලා අවංක බයක් වෙන්නත් පුළුවන්. අවංක. හරිද? සමහර විට තමන්ට නැති ලාභයක් ලැබුණ නිසා හාමුදුරුවන්ට දැන් ලැබීම තමන්ටම නොතේරි. ඒ වරහන් ඇතුලේ තමන්ටම නොතේරි. ඒක වරහන් ඇතුලේ දාන්න ඕනේ හයිලයිට් කරලාම බෝල්ඩ් කරලා ඒක ලියන්න ඕනේ. තමන්ටම නොතේරි තමන්ගේ හිත ස්වාමීන් වහන්සේගේ දියුණුව මේ වේසෙන් ස්වාමීන් වහන්සේගේ නොපිරිහීම කියන එක වේසෙන් මේ වෙලාවේ හිතට එනවා අර ඉරිසියාව කියන එක යටින් නොතේරි අරක විවේචනය කරන. හරිද? ඒ වගේ සමහර පින දිහා ධර්මයේ තුල නිකන් අර අප්‍රමාදීකම් පෙනුමින් අල්පේච්ඡකම් පෙනුමින් වංචක වෙනවා සමහරකට ගැටි. ඔබ වහන්සේ කිව්වා වගේ මටත් කියලා තියෙනවා ඔයගොල්ලෝ හාමුදුරුවෝ විනාශ කරනවා කියලා. තව ස්වාමීන් වහන්සේලාත් කියලා තියෙනවා. හොඳට හිටපු හාමුදුරුවෝ ඔයගොල්ලෝ මේ මාධ්‍යයට ගෙනල්ලා සමාජයට හඳුන්වලා දීලා ඒක තමයි හාමුදුරුවන්ගේ විනාශය කියලා. ඉතින් අපි අනේ මන්ද මොකද්ද කරන්න කියලා ඒ වෙලාවට ඇතැම් වෙලාවට අර ගැටෙන අවස්ථාත් හිතට එනවා. කලකිරෙන අවස්ථාත් එනවා. ඉතින් දැන් අපි ඇත්තටම මට මතකයි වරුණ එහෙම මේ ස්වාමීන් වහන්සේ නමකගේ සිද්ධියක් මාත් එක්ක කතා කරලා තියෙනවා මේ උන්වහන්සේ කියන අපි මේකේ තාම පැවිදි වෙලා ටික කාලයයි වගේ මේ කරුණු කතාරදී මට මේ සමහරු කියනවා මම වරදක් කරනවද උන්වහන්සේව මෙතන පිරිහිනවද කියලා. මේ වරුණ ඇතැම් අය ඒක අවංකව කියනවා වෙන්න පුළුවන්. එයා එක හිතන පැත්ත. ඉතින් ඔකේ වෙලා තියෙන මේකනේ. හිත ඇතුලේ විවිධ මේ දෘෂ්ටියක ඉඳලා එකම වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙමයි. එකම වාක්‍ය. දැන් හතුරත් ලං වෙනවා කියනවානේ මිතුරු වේසෙන්. එතකොට අපි හිතමු කෙනෙක් ඇවිල්ලා ඔය දැන් අලුතෙන් විවිධ ප්‍රේම සම්බන්ධ හදා ගන්නකොට ඇතැම් අය ප්‍රේම සම්බන්ධ හදා ගන්නවා කියන්නේ මොනවා හරි යටි වෙන අරමුණක් තියාගෙන. සමහරලාට එක්ක අපි හිතමු ගෑනු ළමයාගේ තියෙන රත්තරන් මාලයක් හරි කඩා ගන්න ඕනකමට ප්‍රේම සම්බන්ධයක් හදා ගන්නවා. සමහර තරුණයෝ. එතකොට ඇවිල්ලා අර තරුණියට කියන්නේ ඒත් මං ඔයාට ආදරේ කියලා. හරි. මං ඔයාට ආදරේ. ඔය වචන ටිකම තමයි. එතකොට තව කෙනෙක් අවංකවම කියනවා මං ඔයාට ආදරේ කියලා. ඒතර දෙන්නාම එකම වාක්‍ය කියනවා. මං ඔයාට ආදරේ කියලා. දෘෂ්ටි දෙකක්. එක්කෙනෙක්ගේ තියෙන වෙන දෘෂ්ටියක්. ඒ වගේ මේ කතා කරන වචන වලින් අපිට ඒක හොයන්න බෑ. ඉතින් ඒ හින්දා දැන් තමන්ගේ හිත තුළම
දැන් අනිකාග හොයන්න බැරි එක මොකද්ද කතාව? අපි දැන් මේ කතා කරන්නේ අපිට අපේ හිත හොයාගන්නත් බෑ. එහෙමයි. තමන් සමහරලාට ගැටීමක් නෙමේ වගේ කතා කරනවා. සමහරලාට තමන්ගේ හිතේ ආපු ස්වභාවය තමන් අඳුරන්නේ. දැන් අපිට පිටාය අඳුරන්න බැරි එක පැත්තකින් තියමුකෝ. සිනහවෙන් හෝ කතාවෙන් බෑම ඉන්න නිසා කියන ඔය අනිත් අය මයින්ඩ් බෑ ඒක ඇත්ත. අනිත් අය අඳුරගන්නත් බෑ. අඳුරගන්න ඕනෙත් නෑ. ඒක පැත්තකින්ම තියමු. මේකේ වැඩේ තියෙන අපිට අපේ හිත අඳුරගන්න නැතුව සමහරලාට තමන්ගේ හිතේ ද්වේෂ සහගත දැන් අර හරි ලස්සන සිද්ධියක් රේරුකානිසනස කියනවා මේ ආච්චි කෙනෙක් බස් එකට නගිනවා සීට් එක දෙන්නේ නැහැ. හැබැයි තරුණ ගැබිනියක් නැග්ගා ටක් ගාලා සීට් එක දෙනවා. හරිද? ආච්චිට නොදුන්න සීට් එක අර තරුණ ගැබිනියට දීම පිටිපස්සේ කරුණාව කියන එක මතින් කරුණාව කියන ගුණය මතින් රාගය කියන එක එලි දක්වනවා. එහෙමයි. තමන්ටම තමන්ගේ හිත අඳුර ගන්න බෑ. වංචාවේ ස්වභාවය. එහෙමයි. එතකොට මෙන්න මේ වගේ ද්වේෂය එළියට එනවා කරුණාවේ පෙනුමින්. ඊර්ෂ්‍යාව එළියට එනවා කරුණාවේ. දැන් අර මං කිව්ව අර වාහනේ කතාව උදාහරණයක් ගත්තාම අර හාමුදුරුවෝ ගැන කරුණාවෙන් වගේ තමයි කතා කරන්නේ. එහෙමයි. හැබැයි ඒක ඇතුලේ සමහර අපි තමන්ට තියෙන වාහනේට වැඩිය හොඳ වර්ගීය වාහනයක් දැන් ස්වාමීන් වහන්සේට පූජා කළා. එහෙමයි. ඒතර දැන් අපි ඔය සමාජයේ ඇතැම් අයගෙත් දැකලා තියෙනවා මේ තමන් අර ඔය තියෙනවනේ තරංගකාරීකම තුල ලොකු ගයක් හදනවා ලොකු තාප්පයක් හදනවා ඒ වගේ ඒවා. එතකොට සමහර වෙලාවට උපදෙස් දෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ හැසිරෙන කෙනෙක් නාමයෙන් උපදෙස් දෙනවා ඇවිල්ලා. අනේ මේ මැරෙන දෙහින කාලේ මුන්කට දානේ ඔච්චර ලොකු ගෙවල් කියලා සමහරලාවට උපදෙස් දෙනවා. දැන් මේ උපදෙස් සමහර විට එයාට නොතේරුණාට එයාගේ ගෙදෙට්ට වඩා ලොකු ගයක් හදන එක තමන්ගේ හිත ඇතුලෙන් දරා ගන්න බැරි කමට දාන්න එළියට මේ අපි මැරිලා යන කාලෙට නිකන් බොරුවට ණය වෙලා මොකටද අනේ ඕවා කියලා කියනවා. කතාවේ ඇත්තක් තියෙනවා. කතාවේ ඇත්ත තිබ්බට ඒ කතාව කියන්නේ ඇතුලෙන් වෙන ගැටුණු හිතකින්. ඒ ගැටිච්ච හිත සියොම්ම අඳුරගන්නේ. ඉතින් මේක හරි ප්‍රශ්නයක්. ඒ හින්දා තමන්ගේ හිත දිහා මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනේ. තමන් තුල රැවටෙනවායි කියන එක මේ සසරේ අනිකාර රැවටුවත් හිත ඇතුලෙන් තමන් රැවටිලා අන්තිමට දුගතිය වැටෙනවා. මේ මිනිස්සු මේ තියෙන අකුසල් අඳුරගන්න නැතිකම තුල හිත අඳුර ගැනීමට අපි මීට වඩා හිත පුහුණු කරන්න වෙනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙනවනේ එතන. මම හිතන්නේ ඒක නිසා මම ආයත යෝජනා කරනවා පුළුවන් නම් රේරුකානේ හඳුරන්ගේ වංචක ධර්ම පොත කියවලා නැති අයට අපි යෝජනා කරන කියවන්න ඔය අන්තර්ජාලෙත් තියෙනවා අරගෙන කියවන්න පුළුවන්. මේ ඉතින් මම දැන් හරි වැදගත් ඒ ඔබ වහන්සේ කියපේක මේ නොපුහුණු හිතක ලක්ෂණ තමයි මේ අපතුලින් වැඩි වශයෙන්ම මතුවෙන්නේ. ඒ නිසා හිත පුහුණු කරන්නට ඕන. අපි යම් දේවල් වලට ගෙවල් හදන්න හරි එහෙම නැත්නම් පෝසත් වෙන්න හරි ධනය ලබන්න හරි තව කෙනෙක්ට යම් ආකාරයකට ගැටලුවක් ඇති කරන්න හරි කේලමක් කියන්න හරි අපි හිතනවා. ඒක මේ ඕන දෙයට යොදාගෙන හිත කියන්නේ පුහුණු කළ යුතු දෙයට පුහුණු කරලා නැති කමේ අඩුවක් සමාජයේ තිබෙන නිසා තමයි අපි ඇතැම් වෙලාවට බෝධි පූජාවක් තියලා නැත්නම් බුද්ධ වන්දනාව කරලා සියලුම දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ තැනකටපත් වෙලා තිබෙන. හැබැයි එහෙම ඉන්න අපිම නිවන් ලබන්න කිය ඉන්නවා. ඉතින් අර හිතේ තිබෙන නුපුහුණු ගතියයි මේ මතුවලා ඉන්නේ. නිසා අපි මගේ අරන එකක් මේ සමහරලාට වරන මේ තියෙන මේ අර පිරිමැස් මේ වේශයෙන් ලෝභය හරියට එන අවස්ථා තියෙනවා තමන් අඳුර ගන්න නැතුව. ඒ කියන්නේ සමහරලාවට කාට හරි මොනවා හරි දෙන දෙයකදී වුණත් මේවා අර පරිපැස්මෙන් මේව කරන්න ඕනේ කියලා හිතලා මේ කොටසක් තියෙනවා. හරිද? ඒක සමහරලාට තමන්ගේ පාවිච්චි වුණා. තමන් පාවිච්චි කරන දේ මගේ එක මේ ඥාති වෙන නැන්ද කෙනෙක් හිටියා. මේ ඉතින් අර මාමා පොඩි අයට දෙන්න කියලා පළතුරු ගේනවා. වැඩ ඇරලෙනකොට. ඉතින් මෙයා පළතුරු ටික කපලා දෙන්නේ හරිම චුට්ටක් බොහොම ටිකක් ගෙන ආපුවේ. මේවා අර පිරිමැස්මෙන් තියාගන්න ඕනේ කියන්නේ අර පිරිමැස්ම කියලා වචනේ කියන්නේ මෙයා ඔළුවෙන් කියන්නේ ඕක තමයි හැමෝටම. මේවා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. යා මිනිස්සයා දුක් මහන්සියෙන් හම්බ කරලා කියනවා කිය චුට්ටක් කපලා දෙනවා. අන්තිමට හැමදාම බලනකොට කුණු වෙලා ටිකක් විසි කරනවා. ඒ කියන්නේ මෙයා පරිස්සම් කරලා දෙන්න කියලා එතන පරිස්සමක් කළා නෑ. පස්සේ
එයාටම නොතේරිම වෙන්නේ මොකද්ද කියලා හිතනකොට වර්ණ පේනවා වැඩි කොටසක් අයින් කරලා. ලෝභකමක් එනවා අර එකපාර මේව කපන්න. ඉතින් දාන් දෙනකොටත් එහෙමයි. ඒ වගේ මේ ඔව් එහෙම ඔය දැන් බුද්ධ පූජාව බෙදනකොට කොච්චර ඔය කතාව ඇහෙනවද අපි? බුදු පූජාවට ලෝභකම කොච්චර රිංගනවද මේක පස්සේ විසි කරනවා කියලා. විසික් කරනවා කියන ඔච්චර ඕනේ තවයි ඉන්නවනේ කණයි ඉන්නවනේ එහෙම කියන අවස්ථා තියෙනවානේ. සාංගික කරන්න ඉස්සෙල්ලා අපිට අපි අත්දැකීම්නේ කතා කරන්නේ මම හිතන්නේ මේක කතා කරන එකත් හොඳයි කියන්නේ ඒ සිද්ධීන් නෑ ඒක ඇතුලේ හිතේ කෙලෙස් හඳුනාගන්න නැති කෙලෙස් හඳුනාගන්න මේ උදව් කරන්නේ. يعني වංචක ධර්මයන් මොනවද කියලා හඳුනාගන්න. සමාජයේ සිද්ධ විවේචනය නේ. මේක ඇතුලේ අපි කරන්නේ හිතේ හඳුනාගන්න අමාරු කෙලෙස්, සියොම් කෙලෙස්. මොකද මේ අපි මොනවටද භාවනා කරන්නේ? අපි ඇයි මේ වෙන මොනවටවත් නෙමෙයි කෙලෙස් අඩු කරන්න. මේක භාවනාවක් එහෙම බැලුවම. මේක භාවනාව. කෙලෙස් අඳුරගන්න, කෙලෙස් අඩු කරන්න ඕනේ. අනිවාර්යෙන් අඩු කරන්නේ කොහොමද අඳුරගන්න නැතුව? මට මේ අඳුරගන්න ඕනේ. මා තුළ මෙහෙම එකක් තියෙනවා කියලා අඳුරගෙනවත් නැතුව කොහොමද අඩු කරන්නේ? ඉතින් ඒකින්ද අනිවාර්යෙන් හඳුනා ගැනීම තියෙන්න ඕනේ. අපි මේ කතා කරන්නේ ඒ උදෙසාවරු. ඉතින් ඒ හඳුන්වා දීම නැත්තම් ඒ ඔබට ඒක පැහැදිලි කර දීම ඔබ ඇලෙන්න හෝ ගැටෙන්න හෝ හේතුවක් කරගන්න ඕනේ නැහැ. ඒක විමසා බලන්නට තමයි මම හිතන්නේ හේතුවක් කරගත යුත්තේ. ඉතින් මේ දේවල් අර ඔබ වහන්සේ එක තැනක මට අහන්න හිතුනේ මේ ඔබ වහන්සේ කො මේ අත්දැකීම් එක්ක පරිණත වීමත් එක්ක එනවා කියලා. පරිණත වෙන්නේ කෙනෙක් ස්වාමීන් වහන්සේ කාලයත් එක්කද අත්දැකීම් එක්ක? වර්ණ පරිණත කියන එක එක පැති වලින් ගත හැකින වයසින් ඊට පස්සේ දැනුමින් ඊට පස්සේ මේ ඥාණයෙන් විවිධ දෙයින් ධර්මයේදී ඒක තමයි ධර්මයේ තුලදී වයසින් පරිණත වෙන එක ගණන් ගන්නවත් නැහැ. වයසින් මුහුකුරා යන එක වැඩි හිටි වෙනවා කියන එක. වයෝවෘද්ධ කියන එක ලොකුවට ගණන් ගන්න එක නෙමෙයි ධර්මය තුල. මේ අපි මෙතන සීල වෘද්ධ, තපෝවෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ ආදී මේ ඥාණයෙන් අවබෝධයෙන් පරිණත වෙන එක ගැනයි මම කතා කරේ. ධර්ම මෙතන අපි අනුශාසනාව ඇතුලේ සමාජ පරිණත වෙනවා කියලා හිතන්නේ දැනුම සහ වයස කියන එක බොහෝ විට පරිණතකම කියලා කතා කරන්නේ වයස. එහෙමයි. බහුතරය. සමහරලාවට කියනවා පරිණත නැහැ කියලා. නමුත් මේ බොහොම අඩු වයසේ කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 7 ස්වාමීන් වහන්සේලා පවා හිටියා. හරිම පරිණතයි, විශාරදයි, ව්‍යක්තයි, ප්‍රතිබලයි ධර්මඥානීය අවබෝධය තුල. ඉතින් ඒක නිසා මෙතන අපි පරිණතකම කියලා අදහස් කරේ යම් කිසි විදියකට ධර්මයේ තුල ඇති වෙන ඥානෙ. දැන් මමම මේ වරුණ පෞගිය කාලෙක දැන් අපේ ওই සමීපව ඇසුරු කරන වරුණත් මේක හොඳටම දන්නවා. මේ සමහරලාට කායික යම් අසනීප අපිත් එක්ක කතා කරනකොට මමත් ඇතැම් වේද මහත්වරු, වේද නෝනලා, වෛද්‍යවරු හරිද? හෙළ වෙන්න පුළුවන්, ආයුර්වේද වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්. ඉතින් අපිත් හොඳයි කියලා හිතෙන අන්න අරයා හොඳයි අන්න අතන ඉන්න හොඳ කෙනෙක් අනේ මේ ලෙඩා වෙතින්ට පෙන්න අපිත් කරුණාවෙන් සමහරලාට කියපු අවස්ථා තියෙනවා. එහෙමයි. ඉතින් මේ ඥානෙම්ම පරිණතකම් එනකොට තේරෙනවා මම ඉන්නේ කයට නිරෝගීකමට මඟ පෙන්වන්න නෙමෙයි. මම භික්ෂුවක්. මම ඉන්නේ නිවන් මඟට මඟ පෙන්වන්න. හිත වෙනුවෙන්. ඇයි මම භික්ෂුවක් වෙලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා කය වෙනුවෙන් මේ මඟ පෙන්වන්නේ. කෙලෙස් සහිත මේ වෙද්දු. හරිද? 7-5කට විශ්වාස නැහැ. මේ හොඳට ඉන්න කෙනා වස්තු වෙනස් වෙන්න පුළුවන්. අපි හොඳයි කියලා යොමු කරනවා. දැන් මට අද උදෙත් එක නෝන කෙනෙක් කියනවා සයන්ස් බලන්න අපේ එයාගේ දරුවෙක් මේ එක වෛද්‍යවරයෙක් ළඟ රිපෝට් එකක් ලියලා දීලා වරුණ. රිපෝට් එක ලියලා ඒකට ප්‍රතිකර්ම කරන්න එක්කන් ගියාම ආයි රිපෝට් එක ගෙන්නගෙන මට මේක වැරදුනා කියලා වෙන රිපෝට් එකක් ලියලා දීලා දැන් අර කලින් වැරදුනා කියප එකට දුන්නා නම් එහෙම ප්‍රතිකාරය එතකොට සමහරලාට මේ අවස්ථා තිබුණා ලංකාවේ හැක් සම්බන්ධ. එතකොට මේ පොඩි දරුවෙක්ගේ හැක් තනිකර නැති වෙන්න පුළුවන් එක මොහොතකින් ඊදේට. මම මතක අර එක දකුණු අතේ ප්‍රශ්නයකට වම් අත කපලම දාපු අවස්ථා තිබුණානේ. ඉතින් ඒ හින්දා වෛද්‍යවරු ළඟට අපිත් ඔය එක එක්කෙනා හොඳයි කිය දැන් අපි හිතමු මට යම් කිසි වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාරයක් හරි ගියා. එහෙමයි. මං ඒකෙන් අදහස් කරනවා මේ වෛද්‍යවරයා හරි හොඳයි කියලා. හරිද? වරුණ ඒ ලෙඩේම තියෙන තව කෙනෙක් දැක්කම මට නිකම්ම කියවෙන එකක් නේ අන්න අරයා හොඳයි කියලා. වරුණ මම එකක් හිතුවා මෙහෙම.
මගේ තියෙන පුණ්‍ය සම්පත්තියකට මට ඒ වෛද්‍යවරයාව හරියටම හරි ගියා. හැබැයි මම යොමු කරන කෙනාට කර්ම විපාකයක් තියෙනවා. හරිද? ඒ කර්ම විපාකෙන් නිසා අර හොඳ වෛද්‍යවරයාම අරයට ප්‍රතිකාර කරනකොට ඒ වෛද්‍යවරයාට වරදිනවා. මේක ලෙඩාගේ කර්මයේ පැත්තෙන්. අන්තිමට ලෙඩාට ලෙඩේ වැඩි වෙනවා. පස්සේ මොකද වෙන්නේ? යන්නේ මගේ පිටින්. හාමුදුරුවෝ තමයි කිව්වේ යා හොඳයි කියලා. ඒකයි එතෙන්ට ගියේ කියන තැනට යන්න පුළුවන්. එහෙමයි. සමහරවිට නෑ හාමුදුරුවෝ හොඳ පැත්ත හාමුදුරුවෝ ඉතින් හොඳින්දනේ කිව්වේ උනාට මේ කියලා මං ගැන වැරදිට නොහිතුවත් කොහොම හරි අර මිනිහයාට පීඩනයක් ඇති වෙන එක මට හිතට ඊට පස්සේ බලපානවා. මම නෙතෙන්ට යවුවා. ඒ මොක වුණත් ඇයි මේ කෙලෙස් සහිත මිනිස්සුන් උදෙසා මං මඟ පෙන්වන්න ඕනේද? මං භික්ෂුවක්. මම ධර්මයේ වෙනුවෙන් විනය වෙනුවෙන් මඟ පෙන්වන මේ නිවනට මඟ පෙන්වන හිත වෙනුවෙන් මඟ පෙන්වන කෙනෙක් නිසා මම කය වෙනුවෙන් මඟ පෙන්වන්නෙක් නොවෙමි කියලා මම ඔන්න පරිණත වෙනකොට පස්සේ තීරුම් ගත්තා වරුන්. එහෙමයි සර්. ඒක මගේ ඥාණයෙන්. හරිද? ඔය සිද්ධිය වෙලා ඔය ඔබත් එක්කම අපි කතා කරා මම වෛද්‍යවරු හොඳයි කියලා. ඒ සිද්ධියයි මේ දැන් කාලේ අතරේ වරුණ ඔබට පේනවනේ වයසින් මහා කාලයක් ගෙවිලා නේද? නමුත් එදා තීච්ච නැති නුවණක් අද ඇති වුණා නම් එහෙමයි. සමහර විට ඒ අපේ හිතේ ස්වභාවය අපි හඳුනා ගැනීම නිසානේ මේක වෙන්නේ. හඳුනාගත්තා. ඒ කියන්නේ ඔබ වහන්සේට එදා ඔබ වහන්සේගේ හිත ගැන ඔය විදිහට පෙනුන්නේ නැතුව ඉන්පසු පෙනුණා. එතන මගේ දුර්වලකමක් මම පස්සේ දකිනවා. ඒකනේ ඥානෙ කියන්නේ. එහෙමයි සර්. ඥානෙ කියන්නේ. මම භික්ෂුවක් කියන එක අමතක වෙනවා නම් මට තැනකදී මේ කුළුපක් මේ ගිහියාට අනුශාසනා කළ යුත්තේ මම ඕවට නෙමෙයි කියලා මට පස්සේ මට ඥානයක් එනවනම් ඒක පරිණත වීමක් නෙමෙයි. එහෙමයි. නොදන්නා බව නොදන්නාකමත් සමහරවිට විනාශයට හේතු වෙනවා. නොදන්නා බව දන්නා බව ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන දියුණුවට හේතු වෙන ඥානයක් කියලා. ඉතින් මේ ඥානය ඇති කරගන්න පුළුවන්. අර ඔබ වහන්සේ අර තපස්තුමාගේ කතාව, තාපසයේ කතාව කියනකොට මට මතක් වුණේ බෝසත්වයන් වහන්සේගේ අර පෙර භවයක් සම්බන්ධව කතා කරනකොට ඒ කාන්තාව ගැනත් කිව්වොත් සොල්නස් දැන් මේ කාන්තාව ගැනත් වැඩි වශයෙන් කතා කරන සමයක් වෙලා තිබෙනවා. දැන් මම මේ කාරණාවට මෙහෙම ඔබ වහන්සේගෙන් ප්‍රවේශය ගන්නම්. දැන් කාන්තාව ගැන විවිධ කතා කියනවනේ. වැඩිපුරත් ඒ බණ අහන්නේ කාන්තාවෝ. ඒ නිසා ඔබ කාන්තාවක් විදිහට අහගෙන ඉන්නේ. ඒ ස්ත්‍රිය විශ්වාස කරන්න බෑ කියලා සමහරු කියනවා. ඔය පුරාණ වේද ග්‍රන්ථවලත් තියෙනවා බමුණු සඳහන් කරලා තියෙනවා වරදේ නොබැඳෙන ස්ත්‍රියක් නැහැ කියලා. එහෙම තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් එතකොට දැන් ඒ වගේ දැන් මට දැනගන්න අවශ්‍ය වෙන්නේ ඔබ වහන්සේගෙන් ධර්මානුකූලව කාන්තාවගේ හිත පිරිමියාගේ හිත එනතන් දැන් අපි සාමාන්‍ය පොදුවේ ගත්තොත් එහෙම මිනිස් හිතනේ. එහෙම නැතුව කාන්තාවගේ හිත වෙනස්ද? පිරිමියාගේ හිත වෙනස්ද? එහෙම වෙන් වශයෙන්ද තියෙන්නේ. මිනිස්යා කියන පොදු කුලකයේ තියෙන හිත නෙමෙයි. එතකොට එහෙම වෙනස් වෙනවාද? එතකොට ස්ත්‍රිය එහෙම වැඩි වශයෙන් වර්ධයට පෙළඹෙනවායි කියලා කියන්න පිරිමියා ගැන එහෙම නොකියන්නත් සමාකාරයකට හිතේ එහෙම පුජ්‍යල රූපය අනුව නැත්නම් ලිංග ભેදය අනුව එහෙම වෙනස් වෙනවද? අවුරුදු 3ක විතර චූටි පුතෙක් හම්බුණා ඊයේ. මේ පුතා ගැන මට අල්ලපු ගෙදර කට්ටිය කියනවා එතනදී ස්වාමීන් වහන්සේ මේ පුතා හරි කතාවක් කියවනේ අපිට කියලා. මොකද්ද කියලා? මේ ඔය කෙල්ලෝ නම් මට ආපෝ එපා මේ චූටි පුතා. තාම මොන්ටිසෝරිවත් යන්නේ වරුණ. හරි පුංචි. ඔය කෙල්ලෝ නම් ආපෝ මට එපා ඊට පස්සේ මේගොල්ලෝ ඇහුවලු මේ අල්ලපු ගෙදර කට්ටිය ඇයි පොතේ ඔයා එහෙම කියන්නේ කියලා. මේ ඇයි ඔයාට එහෙම ගෑන් ළමයි එපා වෙලා තියෙන්නේ කියලා. කෙල්ලෝනේ ගෑන් ළමයි කියලා තියෙනවා. මට ගෑන් ළමයි නම් ආපෝ එපා ගෝල්. ඊට පස්සේ කිව්වලු මේ නෑ අපේ අම්මා මට පේනවනේ අම්මා ගහනවනේ මට. හැම තිස්සෙම බයිනවා කිව්වලු. මේ ඉතින් මන් තේරුම් ගත්තේ කොයි ගෑන් ළමයාත් ඕ වගේ තමයි. ඒ නිසා මේ මට මහා දුකක් විඳින්න වෙන්නේ කවදා හරි තාත්තා මේ බැඳා වගේ මාත් බැඳගත්තොත් එහෙම ගෑන් ළමෙක්ව. තාම මොන්ටිසෝරිවත් නැති ළමෙක්. එයා කිව්වලු ඒ නිසා මට බඳින්න නෙමෙයි මට යන්නත් ඕනේ ගෑන් ළමයි නැති ඉස්කෝලේකට කියනවලු මේ පොඩි ළමයි. ඊට පස්සේ අර ගෙදර ඉන්න දැන් මේක අහගෙන ඉන්න අල්ලපු ගෙදර පුතා මේ කසාද බඳින්න ගෑන් ළමෙක් නැතුව හොය ඉන්නවරුඩ. ඒ පුතා කිව්වලු මල්ලි ඔයා මේ චූටි කාලේ තේරුම් ගත්ත එක මේ
මහා මිනිහෙක් වෙලා තාම මට තේරෙන්නේ නැහැ නේ කියලා. පරිණත නැහැ. එතකොට මේකේ වර්ණ මෙහෙම එකයි තේරෙනවා. අපේ ගැහණියද පිරිමියද කියලා බෙදන්න බෑ. දැන් ත්‍රිපිටකයේම එක තැනක ඔය මේ උත්පලවන්න මහරහත් මෙහෙණින් වහන්සේ කාමයට හිත වැටෙන්නේ නැතුව උන්වහන්සේගේ හිත රැකගෙන ඉන්න විදිහ කියන උන්වහන්සේ අවබෝධයට පත් වෙලා ඉන්න විදිහ ගැන මාරයාට කියන තැනකදී මාරයා කියනවා ඔන්න ඕකනේ කියන්නේ ගෑනුන්ගේ මොලේ හැඳි මිටේ දිගයි කියලා කියනවා. ඒතකොට මාරයා කියන්නේ හරිද? එතකොට මාර කතාව තමයි තාම කියන්නේ. ඔව් ඒ මාරයා එහෙම කියනකොට මහරහත් මෙහෙණින් වහන්සේ කියනවා ගෑනුන්ගේ මොලේ හැඳි මිටේ දිග මම පෙන්නනවා ඔබව මගේ ඇහි බැමි අස්සේ හංගලා කියලා. ඒ කියන්නේ මාරයාට තර්ජනය කළා ඇය මහා ඉරිදිමත් මහා බල සම්පන්නයි. මාරයාව ඇහි බැමි අස්සේ හංගන්න තරම් ඇයට පුළුවන් කියන ආත්ම විශ්වාසය. රහතුන් බොරු කියන්නේ නැහැ. එතකොට ඇයට පුළුවන් දෙය කියන්නේ. අර මුගලන් මහරහතන් වහන්සේගේ මේ පොළොව අනිත් පැත්ත හරවන්නේ. ඒ වගේ මේ මාරයාව ඇහි බැමි අස්සේ හංගන්න තරම් ආත්ම ශක්තියක් ඇයට තිබ්බා කියන්නේ මේ තනි පංගලමේ අර කැලයක් අස්සේ බවුන් වඩන උත්තමාවිට ගැහණියගේ හිත කියන එක බොළඳයි කියලා කියන හෝ විවිධ අර්ථකථන දෙන දේ අපි දකිනවා ධර්මයේ අහන අම්මලා ඒව හිතලා අපි එහෙම බොළඳයිද පිරිමියා හරි පෞරුෂමත්ද කියලා හිතන්න එපා. සාපේක්ෂයි. සමහර පිරිමි ඉන්නෝ ගැහණියට වඩා මහා බොළඳයි. මට කියන්න තියෙන වරුණ විශ්වාස කරන්න බෑ කියන එක කියන්න නම් ගැහණිය විශ්වාස කරන්න බෑ කියන එකද කියලා ඇහුවොත් මට කියන්න තියෙන්නේ හිත විශ්වාස කරන්න බෑ කියන එකයි. ඒ හිත ගැහණියගේ හිතද පිරිමියාගේ හිතද එයාගේ හිතද මගේ හිතද කතාවක් නෑ. හිතේ හැටි ඒකයි. එහෙමයි. එතකොට හිත විශ්වාස කරන්න බැරි නිසා ගැහණිය විශ්වාස කරන්නත් බෑ තමයි. ඒක පිරිමියටත් අදාළයි. ඒක පිරිමියටත් අදාළයි. හිතනේ. ඒ නිසා මේ දැන් තියෙන හිතනේ තව ටිකකින්. ඒ නිසා Tamanට Tamanගේ හිතවත් විශ්වාස කරන්න බැරි නේද මේ මැදිරියෙත් ඉන්නවනේ වරුණ මේ කෞෂි ඉන්නවනේ එහා ඒ නිසා කොහොමත් ඔබ කිව්වාගේ දේශනාව වැඩිපුර අහන් ඉන්නෙත් කාන්තාවමයි. අපි ඒ අයගේ පැත්තක් ගන්නවත් මේ අය විවේචනය කරනවත් කියන හොඳම දේ තමයි මගේ හිත පොදුවේ හිත දිහා බලන්න ඕනේ. ගැහණිය විශ්වාස කරන්න බෑ කියන වචනේ හැදෙන්නේ හිතේ ස්වභාවය නිසා. එහෙමයි. එහෙනම් හිතේ ස්වභාවය দমনය කරගත්තද යම් ගැහණියක් ඒ ගැහණියගේ විශ්වාසය හොඳටම බුදුරජාණන් වහන්සේ පෙන්නපු තැනක් තමයි විශාකා මොනෝ ඇවිල්ලා කිව්වත් බුදුරජාණන් වහන්සේ සමහරට විශාක ඇවිල්ලා එක එක කියනවා වරුණ මේ ස්වාමීනි අන්න අතන මේ කාන්තාව නාන තොටුපළක හාමුදුරුවෝ ටිකක් නනා හිටියා. ඇවිල්ලා කෙලින්ම කියනවා. එහෙමයි. ස්වාමීනි අර එක නාන තොටුපළක භික්ෂුන් වහන්සේලා ටිකක් නිර්වස්ත්‍රව නනා හිටියා. ඔහොම ඇවිල්ලා කියනවා. ඒ කියන හැමතැනදීම බුදුරජාණන් සංඝයාට කියනවා මහණෙනි ඕක අනිවාර්යෙන් වෙච්ච දෙයක්. මොකද විශාකාගේ වචනේ විශ්වාස කළ හැකි වචන. හේතුව සෝවාන් වෙච්ච කෙනා කවදාවත් බොරු කියන්නේ නැහැ වරුන්. ඒතර සෝවාන් වෙච්ච කෙනාගේ වචනේ විශ්වාස කළ හැකි වචනයක් කියනවා. බුදුරජාණන් වහන්සේ එතෙන්දී විශාකාවම ඉලක්ක කරලා කියනවා විශාකාගේ වචනේ විශ්වාස කළ හැකි. එහෙනම් ගැහණිය විශ්වාස කරන්න බෑ කිව්වොත් විශාකාවත් එතෙන්දී අහු වෙනවා. එහෙමයි. අපිට එතෙන්දී කියන්න තියෙන්නේ සිතයි විශ්වාස කරන්න බැරි යම් ගැහණියක් සිත দমনය කරගත්තොත් සිත අවබෝධයටපත් කෙරෙව්වොත් ඇයව විශ්වාස කරන්න පුළුවන්. එහෙමයි. නිසා අවබෝධයයි වැදගත් වෙන්නේ. හිත විශ්වාස කරන්නට පුළුවන් අවබෝධයක් ඔබ ගොඩනගා ගත යුතුයි. දැන් සමහර මහත්තුරු ඉන්නවනේ මගේ නෝනව මට විශ්වාස නැහැ කියන්නේ. මට කියන්න තියෙන්නේ මේ මහත්ය පුළුවන් තරම් උත්සාහ කරන්න නෝනව ධර්මයටම ගන්න. සහ මහත්යත් දැනගන්න ඕන හිත විශ්වාස වෙන විදිහට වැඩ කරන්න. නැත්නම් අපි දන්නේ නැහැ මහත්යාගේ හිත මේ අපි හැමදෙරනේ මේ මට හිතෙන අර අග මුලට මේ මුල අගට ගත්තොත් හොඳයි කියලා මේ අවසාන විනාඩි කිහිපය නිසා සසරේ බැඳීම් ගැන අපි කතා කළා. සසරේ තියෙන ලෙන්ගතු භාවයන් දැන් සමහරු කියනවා මම පතාගෙන ආවේ මෙයා කියලා. එහෙම එතකොට මගේ ජීවිතේ හැමදේම මට නොපැහැදිලි තිබ්බේ මෙන්න මේ වගේ චරිතයක් තමයි මට ඒ තමයි හම්බුනේ කියලා කියනවා. අනිත් පැත්තෙන් කියන එක බඩවැල කඩාගෙන ආවා සසරේ වෛරක්කාරයෝ කියලා. එහෙම අපේ සමාජයේ කියන කතා නෙමෙයි. එතකොට එහෙම සසරත් එක්ක තිබෙන මේ නෑකම, සසරත් එක්ක තිබෙන වෛරය හෝ ආදරය හෝ කරුණාව මේ දේවල් තමන් වෙතට
එන්න ඉඩකඩක් තිබෙනවාද? ඒ ඇතැම් වෙලාවට හඳුනා ගන්න අපට අවකාශයක් නැද්ද? ඒ වගේ තත්ත්වයන් තුළ අපිට මිදෙන්නට නැත්නම් අපේ විපාකයන් ඒ විදිහටම මිදින්නට සිදු වෙනවාද? වර්ණ ඕන තරම් තියෙනවා. දැන් බලන්න දේශන තුලම පෙන්නනවා කොටියම මුකුත් වන්නේ අපි අපේ අදානුශාසනාවෙම අපි කතා කරලා දේවදත්ත සිද්ධාර්ථයන් එක්ක වෛරක්කාරයෙක් විදිහට ආපු හැටි නේද? එතකොට ආත්ම ගණන් එක අරගෙන එනවා. ඒ වගේ මේ දේශනවල තියෙනවා ඕන තරම් එවැනි ආපු සිදුවීම්. වෛරක්කාරයෝ ඒ වෛරය පරිගන්න සමහරලාට බිරිඳ විදියට එනවා, ස්වාමියා විදියට එනවා, අම්මා තාත්තා විදියට එනවා, දරුවෝ විදියට එනවා. සමහරවිට බලන්න දරුවෝ විදියට ඇවිල්ලා පරිගන්න හැටි. ඒ වගේ අපිට ජීවිතේ ඕන තරම් එහෙම වුණ ගෑන. දැන් මේ ජීවිතෙත් එහෙම වෙච්ච සිදුවීම් වල ඒ විදියටම හිත දැකලා රැකගත්ත සමහරව අපිට හම්බෙලා තියෙනවා. සයන්හන්ස මම නොවිඳිනා මහ පුදුම දුක් විඳිනවා. මේ මගේ සසරේ වෛරක්කාරයෙක් මෙහෙම ආවේ කියලා මං හිතාගෙන මගේ හිත රැකගෙන ඉන්නවා කියලා කියන අය මට හම්බෙලා තියෙනවා. ඒකින්ද අපි මේ වෙලාවේ එවැනි අය මේ සසරේ අපිට මුණ ගැහෙනවා, එවැනි අය පස්සෙන් එනවා. ඒක මේ ජීවිතේට විතරක් බලංගුත් නැහැ. ඉදිරි ආත්මවලත් ඔක වෙන්න පුළුවන්. ඒට ඔබ අකමැති නම් ඔබට කරන්න තියෙන්නේ එවැනි අය පස්සෙන් නොයේම පිණිස ඔබට කළ හැකි දෙයක් නැහැ. ඔබට කරන්න කියලා දෙයක් නැහැ. එහෙම අය ඔබේ පස්සෙන් එන එක වළක්වන්න නම් ඔබට කරන්න තියෙන ඉක්මනින්ම මේ සසරින් නිදහස් වෙන එක. දැන් හිතන්න සිද්ධාර්ථයන් එදා ඒ ආත්මෙදී අර දේවදත්ත පස්සෙන් එන්න බලපාන තැන හැදුනේ මොකෙන්ද? අර මේ රන්තලියකටනේ. අනේ මේ දැන් අද වෙනකොට ඒ රන්තලිය කොහෙද තියෙන්නේ? බලන්නකො දැන් උන්නැහි තාමත් නිරේ දුක් විඳිනවනේ දේවදත්ත. ඒතර රන්තලියකින්ද ආත්ම ගණන් කොච්චර දුක් විඳිනවද ඔකට? හඳුන මම මෙහෙම ඇහුවොත් එහෙම මම අහන්නේ එදා ඒ රන්තලිය ගෙනාපු මේ අර මිච්ඡා ජීවේ නැතුව ධාර්මිකව ඒ වෙලාවේ වෙළඳාම් කරපු බෝසතාණන් වහන්සේක ගත්තොත් උන්වහන්සේ මොනව කරන්නද ඒකේ? උන්වහන්සේ ඒ වගේ වෛරක්කාරයෙක් හැදෙන්නේ නැති වෙන්න උන්වහන්සේ ධාර්මිකව අර නිසි මුදල රන්තලියට ගෙවපු එක නතර කරන්නද? එහෙනම් අපිට අපේ ජීවිතේ වර්ණ අපි මේ හරිම ධාර්මිකව යම්කිසි වෙළඳාමක් කිරීමම කෙනෙකුට තව වෛරක්කාරයෝ පස්සෙන් එන්න හේතු වෙන්න පුළුවන්. ඒතකොට ඒකේ තේරුම මේ මිනිස්සයා ධාර්මික වෙළඳාම නවත්තන එකද කියන එක මං අහන්නේ. එහෙනම් වෛරක්කාරයෝ සබහායෙම පස්සෙන් එනවා. ඒක සසර ගැන කලකිරෙන හේතුවක් කරගන්න. සසරින් නිදහස් වෙන එක විතරයි ඒකට විසඳුම කියලා දකින්න ඕනේ කියන එක කියන්නේ. වර්ණ ඔබ මොකද්ද කියන්නේ? මම එතන දැන් ඔබ වහන්සේගෙන් අහන්න හැදුවේද මට දැන් පිළිතුරු ලැබුණා. සසර ගැන කතා කරන්නේ. දැන් නැත්තම් දැන් දරුවෝ ඉන්නවනේ. ඇතැම් දරුවෝ ඉන්නවා හරි හොඳ දරුවෝ. ඇතැම් දරුවෝ උපත්තියේ ඉඳලම හරි දුසිල්වත් නැත්තම් ප්‍රචණ්ඩයි කෝපයෙන්ම හැසිරෙන එහෙම ඉන්නවා. ඒ සමහරු දරුවන්ට ඉස්සෙල්ලා කියන්නේ අම්මලාට තමයි. අම්මලාගේ වැරදි, තාත්තලාගේ වැරදි, දෙමව්පියන්ගේ වැරදි තමයි ඕවා. දරුවෝ හොඳට හදලා දැන් එතකොට එහෙම අපිට හදන්න උත්සාහ ගත්තට ඔය කියන විදිහට එයාගේ සසරේ පුරුද්දක් නම් ඒක ක්‍රම ආපු විදිහක් නම් එහෙම වෙනස් කරන්න බැරි වෙනවනේ. වර්ණ දැන් සමහර වෙලාවට කෙනෙක්ගේ වැරදි පැත්තට පෙළඹෙන්න මේ වැරදි යාළුවන්ගේ ඇසුර ඒ දේ බලපානවා. ඒකට සමහර දේවල් වෙනවා ඥානමය විදිහටත් එහෙම බලපානවා. ඒකට අපිට තමන්ගේ යුතුයකමක් තියෙනවානේ. ඒ දරුවා යහමකට ගන්න කියලා තමන්ට කරන්න තියෙන යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම කරන්න කියන එකයි අපි යෝජනා කරන්නේ. ඒ යුතුයකම මග හරින්න එපා. දරුවාව නිසිමග යහමග පෙන්වන්න තියෙන යුතුයකම ඔබ අකුරටම කරන්න. හැබැයි ඔහු ඒ මග ගියාද නැද්ද කියන එක මත ඔබ දුර්වලෙක් වෙන්නේ. ඒ නැති බුදුහාඳුරුත් දුර්වලයි. ඇයි උන්වහන්සේකින් කෙනෙක් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් නිවන් මඟ පෙන්නනවා. ඔය නිවන් මඟ අහගන්න හැමෝම නිවනට යනවාද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන උපමාවක් කියනවා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කෙනෙක්ගෙන් අහනවා රජගහනුවරට යන පාර. රජගහනුවරට යන පාර අහනකොට දෙගොල්ලක් ඒක අහගෙන එක්කෙනෙක් විතරක් රජගහනුවරට යනවා, අනිත් එක්කෙනා යන්නේ නැහැ රජගහනුවරට. එතකොට ගියේ නැති කෙනා ගියේ නැති එකට පලිද කියලා අහනවා රජගහනුවරට යන පාර ගියපු කෙනා. ඒ වගේ හරිමඟ පෙන්නපු අම්මා තාත්තා පලි නෑ ළමයා නොමග ගියාට අම්මා තාත්තා හරිමඟ පෙන්නුවා නම් හොඳයි. අපිට සමුගන්න කාල වේලාව ලං වෙලා තිබෙන්නේ. ඒ වගේම බවුන් පැලැස්ස සංගරාව පිළිබඳ විවිධාකාරයෙන් විවිධය කියන තාම අපිට ලැබුණ නැහැ කියන කාරණේ. ඉතින්
කාරණාවත් එක්කම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති බවුන් පැලස සංග්‍රහ සම්බන්ධව විමසනවා මේ සමහරු අලුතෙන් සංග්‍රහ බලාපොරොත්තු වෙන සමහරු කියන පරණ සංග්‍රහවට අපි මුදලුත් යොදුවා තාම ලැබුණ නැහැ කියලා එහෙම. වර්ණ මම තැපැල් දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේ මේ සංග්‍රහ වාර ප්‍රකාශන මේ තැපැල් කිරීමේ බාර වෙන්න ප්‍රධාන අයත් එක්ක සාකච්ඡා කරලා මේ වෙනකොට තියෙනවා ඔවුන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සිද්ධ වෙන ප්‍රමාද වීම ගැන 90%ක වගකීම අරගෙන ඒවා යථාර්ථයට පත් කරන්න පොරොන්දු වුණා. නමුත් අපි පැමිණිලි වලට වෙනම අංකයක් වෙන් කරලා තියෙනවා. ඒ අංකය ඔබ කතා කරන්න මේ කතා කරලා කියන්න ඔබේ අදහස නැත්නම් ඔබට සිදු වී තිබෙන දේ. මේ අංක දෙක එක වගේ නිසා බොහොම පරිස්සමට මේක කරන්න ඕනේ. වරුණු මෙහෙම කියමු. අලුතෙන් සංගරාව ගෙදරට ගෙන්න ගන්න අවශ්‍යයි. අලුතෙන් සංගරාව ගෙන්න ගන්න. සති පුහුණු සංගරාව මේ හිත පුහුණු කරන උතුම් අනුශාසන සංගරාව ගෙදරට අලුතෙන් ගෙන්න ගන්න ඕන අය දුරකථන ඇමතුම් දෙන්න එපා මේ දෙන අංකෙට කෙටි පණිවිඩයක් විතරක් කියවන්න සංගරාව අවශ්‍යයි කියලා විතරක් 074 074 74 74 074 කියන අංකයට කෙටි පණිවිඩයක් එවන්න අලුතෙන් සංග්‍රහ වුණ අය. ඊට පස්සේ මේ දැන් සංග්‍රහව තාම ලැබිලා නැති ඒ වගේ අය ඉන්නවනම් පැමිණිලි කරන්න තියෙන ඒත් කෙටි පණිවිඩයක් එවන්න සංග්‍රහව ලැබිලා නැහැ මුදල් තැන්පත් කරපු රිසිට් පත අපිට එවපු දිනෙත් එක්ක නම ලිපිනේ විස්තරය එවන්න 0.7 74 ඒවා තුන 0.7 ඒ අංකයට කෙටි පණිවිඩයක් එවන්න පැමිණිලි තියෙන අයට නැත්නම් ඒ සංග්‍රහ සම්බන්ධ යම් ගැටලු වලට මුහුණ දුන්න අයට ඒ සඳහා කෙටි පණිවිඩයක් එවන්න පුළුවන්. එහෙමනම් අද දවසේ අපට සමුගන්න කාල වේලාව උදා වෙලා පූජනීය වන්දනීය උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෙනසුරාදා සිට්නේ තසපුවෙන් සමුගන්නවා. හැම දිනකට